අවසරයි ස්වාමීන් වහන්සේ. ඕස්ට්‍රේලියාවේ වික්ටෝරියා ප්‍රාන්තයේ රිපල් බ්‍රොක්හි පිහිටි බද්දේක විහාරී ආරණ්‍ය සේනාසනය මගින් අන්තර්ජාලය ඔස්සේ සජීවී ලෙස ඉදිරිපත් කරනු ලබන ධර්මදේශනා මාලාවේ අද ජූනි මාස 25 වෙනි බ්‍රහස්පතින්දා ධර්මදේශනා පැවැත්වීම සඳහා වැඩම කර වදාරා සිටින්නේ බද්දේක විහාරී පදනමේ ප්‍රධාන අනුශාසක පූජ්‍යපාද වැෑගුඩපළ විමල ඥාන ස්වාමීන් වහන්සේ. ගෞරවනීය ස්වාමීන් වහන්සේව පාද නමස්කාර පූර්වකව සාදුකාරයක් දී පිළිගනිමු. සාදු සාදු සාදු. ලෝකවාසී සියලු දෙනාට නිදුක් නිරෝගී බව ප්‍රාර්ථනා කිරීමේ අරමුණෙන් අද ධර්මදේශනාව සඳහා අනුග්‍රහය දක්වන්නේ චමින්ද මහතා විසින්. ගෞරවනීය ස්වාමීන් වහන්සේ ධර්ම ශ්‍රවණය සඳහා සූදානම් සිටින පිරිස පංචශීලයෙහි පිහිටුවා ධර්මදේශනාව ආරම්භ කරන ලෙස ඔබ වහන්සේට මා ඉතාමත් ගෞරවයෙන් ආරාධනා කර සිටිනවා. සාදු සාදු සාදු. සියලු දෙනාටම තෙරුවන් සරණයි. පංචශීලයේ සමාදන් වීම සඳහා කවුරුත් නමස්කාරය කියන්න. නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. බුද්ධං සරණං ගච්ඡාමි. බුද්ධං සරණං ගච්ඡාමි. ධම්මං සරණං ගච්ඡාමි. ධම්මං සරණං ගච්ඡාමි. සංඝං සරණං ගච්ඡාමි. සංඝං සරණං ගච්ඡාමි. ဒုတိယံ පි බුද්ධං සරණං ගච්ඡාමි. ဒုတိယံ පි බුද්ධං සරණං ගච්ඡාමි. ဒုတိယံ පි ධම්මං සරණං ගච්ඡාමි. ဒုတိယံ පි ධම්මං සරණං ගච්ඡාමි. ဒုတိယံ පි සංඝං සරණං ගච්ඡාමි. ဒုတိယံ පි සංඝං සරණං ගච්ඡාමි. တတိယံ පි බුද්ධං සරණං ගච්ඡාමි. တတိယံ පි බුද්ධං සරණං ගච්ඡාමි. တတိယံ පි ධම්මං සරණං ගච්ඡාමි. တတိယံ පි ධම්මං සරණං ගච්ඡාමි. တတိယံ පි සංඝං සරණං ගච්ඡාමි. တတိယံ පි සංඝං සරණං ගච්ඡාමි. සරණාගමනං සම්පුන්නං ආම භන්තේ. පානාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි. පාණාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි. අදින්නාදානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. අදින්නාදානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි. කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි. මුසාවාධා වේරමණී සික්ඛාපදං සමාදියාමි. මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි. සුරාමේරය මජ්ජපමා දට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. සුරාමේරය මජ්ජපමාදට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. තිසරණේන සද්ධින් පංචශීලං ධම්මං සාදුකං සුරක්ඛිතං කତ୍වා අපමාදේන සම්පාදේ තම්භං. ආම භන්තේ. සාදු සාදු සාදු.
කවුරුත් ඉන්න ඉරියව්ව පහසුවෙන් තබාගෙන ඉන්න ඉරියව්වට කවුරුත් සිහිය පිහිටුව ගන්න. මම මේ මොහොතේ ඉඳගෙන ඉන්නේ කියලා ඉන්න ඉරියව්වට සිහිය පිහිටුව ගන්න. මේ මොහොතේ අපි සියලු දෙනාම මේ වාඩි වෙලා තම්පත් වෙලා බලාපොරොත්තු වෙන්නේ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ උතුම් අවවාදයක් අනුශාසනාවක් ශ්‍රවණය කරන්නටයි. භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තිබෙනවා මේ ලෝකයේ බුදුරජාණන් වහන්සේ නමක් පහළ වෙන්නේ ඉතාම කලාතුරකින්. ඒ වගේම උන්වහන්සේ දේශනා කරපු තුන් සීසත් ධර්මයේ මේ මිහි පිට පවතින ඉතාම කලාතුරකින්. ඒ වගේ මේ ධර්මය ශ්‍රවණය කරලා තේරුම් අරන් ඊට අනුකූලව කටයුතු කරන පුද්ගලයන් මේ ලෝකයේ පහළ වෙන්නේ ඉතාමත්ම කලාතුරකින්. මේ ලෝකයේ පරම දුර්ලභ කාරණා අපිට සම්මුඛ වුණා. සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමක් පහළ වෙලා ඒ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේගේ ඒ උතුම් වඩා අවබෝධ කරගත් සීසත් ධර්මය අපිට සීසත් ධර්මය මේ ලෝකයේ පවතින අවධියකදී අපි මනුෂ්‍ය ජීවිතයක් ලැබිලා තුන් කල්යාණ මිත්‍ර රැස් තුලින් ධර්මයේ ශ්‍රවණය කරා. තේරුම් ගත ඊට අනුකූලව අපිට සත්‍ය ප්‍රමාණයෙන් කටයුතු කරන්නට හැකියාව ලැබුණා. ඉතින් අපි මේ ලැබූ මේ පරම දුර්ලභ අවස්ථාව මේ මොහොත අපිට තව කොතෙක් දවසක් පවත්වන්න පුළුවන්ද කියන කාරණේ අපි කාටවත් කියන්නට පුළුවන් කමක් නැහැ. හේතුව අපේ ජීවිතය කියන්නේ හරිම තාවකාලිකයි. සම්මා සම්බුදුරජාණන් වහන්සේ ඒ දේශනා කරන්නේ තන අග තියෙන පිරිමිදක් වගේ. තනාග තියෙන පිරිමිද ඕනම මොහොතක බිමට පතිත වෙන්න පුළුවන්. ඒ කිසිම හයියක් හත්තියක් තියෙන එකක් නෙමෙයි. ජීවිතයත් එහෙමයි. ඕනම මොහොතක නොයෙක් හේතුන්ගේ මරණයට පත් වෙන්න පුළුවන්. කිසිම හයියක් හත්තියක් තියෙන එකක් නෙමෙයි. ඒ වගේම මේ ජීවිතය කියන්නේ කඳු මුදුනකින් ගලන ගංගාවක් වගේ. කඳු මුදුනින් ගලන ගංගාව හැම මොහොතේම පහළට ගලනවා. කිසිම මොහොතක් නතර වීමක් නැහැ. අපේ ජීවිතයත් එහෙමයි. මේ ගෙවන හැම දවසක් තත්පරයක් විනාඩියක් පාසාම ජීවිතය වේගෙන් ගලාගෙන යන්නේ මරණයටමයි. කිසිම මොහොතක් නතර වීමක් නැහැ. ඒ වගේම ජීවිතේ හරියට මරණයට කැපුණු ගවයෙක් වගේ. ගවයෙක් මරණයට නියම වුණාම වතකස්ථානයට රැගෙන යනකොට තියෙන හැම පියවරකින්ම ලං වෙන්නේ මරණයටයි. ජීවිතයත් එහෙමයි. මේ ගෙවන හැම දවසක් පාසාම රාත්‍රියක් පාසාම පැයක් විනාඩියක් තත්පරයක් පාසාම ජීවිතයේ වේගෙන් පියමන්න ගන්නේ මරණයටමයි. ඒ වගේම ජීවිතයේ දිය දිරක් වගේ. දිය දිර වහා මැකෙනවා. මැකෙන ඉර කවදාකවත් පේන්නේ නැහැ. ජීවිතය යම් දවසක මරණයට පත් වෙලා මරණය මැකී යනවා. මරණය මැකෙන ජීවිතේ නම් අය කවදාකවත් දකින්න ලැබෙන්නේ නැහැ. මේ විදියට ගත්තාම ජීවිතය කිසිම හයියක් හත්තියක් නැති වේගයෙන් මරණය කරා යන මරණය කරාම පියමන් නගන මරණය මෙකී යන ජීවිතයක්. මරණය අපිට ඕනම මොහොතක නොයෙක් හේතුන්ගෙන් සිද්ධ වෙන්න පුළුවන්. කනබොන ආහාර පාන බැරි වෙලාවක් වසක් වෙසක් වුණොත් මැරෙන්න පුළුවන්. ඔය යන්නේනකොට පය හැපිලා ලිස්සල වැටුනොත් මැරෙන්න පුළුවන්. සතේ සර්පය දෂ්ට කරොත් මැරෙන්න පුළුවන්. මනුෂ්‍ය අමනුෂ්‍ය කරදරවලට ලක් වුණොත් මැරෙන්න පුළුවන්. වාත පිත්තසෙම තුන්දොස් කිපුණොත් මැරෙන්න පුළුවන්. ඒ වගේම පරිහරණය කරන විදුලිය වැනි දේවල් මුල් කරගෙන මරණයට පත් වෙන්න පුළුවන්. නොයෙක් විපත්ති කරදර මුල් කරගෙන මරණයට පත් වෙන්න පුළුවන්. ඒ නිසා ජීවිතය හරි තාවකාලිකයි. මරණය අපිට ඒකාන්තයෙන් උරුම වූ දෙයක්. එම නිසා අපි මේ ගත කරන්නේ අපේ ජීවිතයේ අවසාන කාලය වෙන්න පුළුවන්. ඒ වගේම අවසාන මාස කීපේ සත කීපේ දින කීපේ වෙන්නටත් පුළුවන්. සමහර වෙලාවට අවසාන දවස වෙන්නට පුළුවන්. එම හේතුවෙන් අපි අවසාන බණ ඇසීම දේශනය වෙන්නටත් පුළුවන්. ලෝතුරා භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ නමක්ගේ ධර්මය අපිට හැමදාම අහන්න ලැබෙන්නේ නැහැ.
ඉතින් මේ මොහොත අපට ඒ භාග්‍ය වාසනාව උදාපත් වුණා. අපේ මනස බාහිර දෙයකට අපි යොමු කරගන්න නැතුව දේශවන් වෙන දේවල් යොමු කරගන්න නැතුව මේ දේශනාවට මුළු දෙසවම යොමු කරගෙන කියවන හැම බණපදයක් පාසාම සිහිය පිහිටුවාගෙන ඒව සිතේ දරාගෙන මම මේ ධර්මය අවබෝධ කරගන්නවා කියන මානසිකත්වය ඇති කරගෙන අපි භාග්‍යවතුන් වහන්සේගේ ඒ උතුම් අවවාද අනුශාසනාව ශ්‍රවණය කිරීම සඳහා අපි කවුරුත් සාදුකාරයක් පවත්වමු. සාදු සාදු සාදු. නමෝ තස්ස භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස තථා තථා භික්ඛවේ උපපරික්ඛේය යතා යතා සුපපරික්ඛතු බහිද්ධා තස්ස විඥානං අවික්කිත්තං අවිසටං අජ්ජත්තං අසන්තිතං අනුපාදායන පරිතස්සයන්ති. ශ්‍රද්ධාවන්ත කාරුණික බෞද්ධ පින්වත්නි, අදත් අපි මේ සන්ධ්‍යායාමේ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ අපේ ජීවිතය සුවපත් කරන්ට දේශනා කරපු ඒ උතුම් වටිනා ධර්මය මේ මොහොතේ අපි ශ්‍රවණය කරන්නට බලාපොරොත්තු වෙනවා. ඒ සඳහා අපි මාතෘකාව වශයෙන් ප්‍රකාශ කරන්නට යුතුනේ මජ්ක්‍ධිම නිකායේ උපරිපන්නාසකයට අයිති දේශනාවක්. මේ දේශනයේ නම උද්දේශ විභංග සූත්‍රය. විභංග කියලා කියන්නේ පාලි භාෂාවෙන් බෙදනවා කියන එක. උද්දේශ කියන්නේ මාතෘකාව කියන එක. මාතෘකාව විස්තර කරනවා කියන එක තමයි උද්දේශ විභංග කියලා කියන්නේ. භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ එක කාලයක සවැත් නුවර ජේතවනාරාමයේ වැඩ ඉන්න අවධියකදී භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ භික්ෂූන් වහන්සේලා අමතලා දේශනා කරනවා උද්දේශ විභංගම් වූ භික්ඛවේ දේසිස්සාමි තං සුනාත සාදුකම් මනසිකරෝත වාසිස්සාමි. මහණෙනි මේ උද්දේශ විභංගය ඔබලට දේශනා කරනවා තං සුනාතේ හොඳට අහන්න. සාදුකම් මනසිකරෝත අහන දේ හොඳට මනසිකාර කරන්න කියන මෙනෙහි කරන්න කියන සිහි කරගන්න කියනවා. ඔබලට ඒක දේශනා කරන්න කියලා එහෙමයි ස්වාමීනි කියලා භික්ෂුන් වහන්සේලා පිළිතුරු දුන්නා. එතන භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ සෑම දේශනාවක්ම දේශනා කරනකොට බොහෝ සෙයින්ම මතක් කරන එකක් තමයි අහන දේ නැවත නැවත මනසිකාර කරන්නට ඕනි. මනසිකාර කරොත් තමයි ඒ ධර්මය අපිට අවබෝධ කරගන්න, වටහා ගන්න, තේරුම් ගන්න පුළුවන්කම ලැබෙන්නේ. කොච්චර ඇහුවත් ඒ ගැන අපි කල්පනා කරන්නේ නැත්නම්, සිහි කරගන්නේ නැත්නම්, විමසන්නේ නැත්නම් ඒක අපිට පිහිටන්නේ නැහැ. බාහිර දෙයක් වුණත් එමය. කෙනෙක් අපිට නින්දාවක් කරන්න පුළුවන්, කේලමක් කියන්න පුළුවන්, බොරුවක් කියනමද අපි ඒවා අතහැරලා දැම්මොත් ඒ මොහොතේම ඒක එතනින්ම ඉවරයි. නමුත් අපි හැබැයි ඒවා එහෙම කරන්නේ නැහැ. කියපු දේ නැවත නැවත අපි මොකද කරන්නේ? කල්පනා කරනවා. අපි කියන මම ඒ ගැන හිතුවා, කල්පනා කරා නේද? මට ඒක හිතට ආවා. ඉතින් හිතට කල්පනා කරන්න මොකද වෙන්නේ? ඒකෙන් අපිට බොහෝ දේවල් ඇති වෙනවා. බය, දුක, ශෝකය යම් සැක සාහක මේ ඔක්කොම සකස් වෙන්නේ මේ මානසිකාරය තුල. මානසිකාරය කරන්න ඒක මොකද වෙන්නේ? තව පෝෂණය වෙන. ඒ නිසා මානසිකාරය හරියට ආහාරයක් වගේ කියලා තියෙනවා. ආහාරයක් ගත්තොත් මොකද වෙන්නේ? ඒකෙන් පෝෂණය වෙනවා. ඒ වගේ තමයි අර හටගත්ත බිය සැක ඔක්කොම මානසිකාරය කරන්න වෙනවා. ඒ නිසා මේ ධර්මයක් අහලා මදි, අහපු ධර්මය පුළුවන් තරම් මානසිකාර කරන්න කියන එක. තං සුනාත හොඳට අහන්න, සාදුකම් හොඳට සාදුකම් මනාකොට මනසිකරෝත මෙනෙහි කරන එකට තමයි අපි යෝනිසෝ මනසිකාරය. ඉතින් සද්ධර්ම ශ්‍රවණය යෝනිසෝ මනසිකාරය තුල තමයි සම්මා දිට්ඨිය ඇති කරගන්න. අනිකුත් හැම දෙයක්ම උපදවා ගන්න බෝධිපාශික ධර්ම 37ම වර්ධනය වෙන්නේ මේ මනසිකාරය තුල. මනසිකාර සම්භවා සබ්බේ ධම්මක් හැම ධර්මතාවයක් මූලික වෙන්නේ මනසිකාරය තුල. සෑම කුසලයක්ම පෝෂණය කරන්නේ, වර්ධනය කරන්නේ, ආරක්ෂා කරන්නේ, සත්‍යමත් කරන්නේ මේ මානසිකාරය තුල.
ඉතින් ඒ නිසා උන්වහන්සේ දේශනාවක් කරොට අපි යෝනිසෝ මනස්කාරය පවත්වන්නට ඕනි. බොහෝ දුරට සමහරලාට හැබැයි යෝනිසෝ මනස්කාරයට වැඩිය ප්‍රබල වෙන්නේ මොකද්ද? අයෝනිසෝ මනස්කාරය. සමහරලාට දේශනා තේරෙන්නේ නැහැ. එතකොට මනස්කාරය වෙන්නේ මොකද්ද? අපිට ඒව වැටෙන්නේ නැහැ, මන් තේරුම් ගන්න බෑ. මම පින්මද කෙනෙක් වෙන්නේ නැති, මට මතක හිටින්නේ නැති කෙනෙක්. එහෙම තමයි මනස්කාරය වෙන්නේ. එතකොට මොකද වෙන්නේ? එතකොට ඒකෙන් කිසිම දෙයක් අපිට වැඩෙන්නේ නැහැ. අනුම ගානේ සද්ධාවත් වැඩෙන්නේ නෑ. අපිට තේරෙන්නේ නැති වෙන්න පුළුවන්, මතක තියාගන්න බැරි වෙන්න පුළුවන්. ඔක්කොම තේරෙන්න. හැබැයි අපිට මනස්කාර කරන්න පුළුවන්. මම මේ ඇහුවේ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ අවබෝධ කරගත්ත දෙයක්. අප්පා මේ වගේ බණ නම් කල්ප කෝටි සහස්‍රයෙන් අහන්න ලැබිච්ච එකක් අද මට අහන්න ලැබුණේ. ඒක නම් මට ලැබිච්ච මහා භාග්‍ය වාසනාවක් කියලා කල්පනා කරනවා. ඒතර මේ මනස්කාරය තුළ මොකක්ද තියෙන්නේ? ශ්‍රද්ධාවක් ඇති වෙනවා, ගෞරවයක් ඇති වෙනවා. අය අහන්න හිතෙනවා. අද තේරුම් නැති වුණත් මේක බුදු කෙනෙක් දේශනා කරපු ගාම්භීර ධර්මයන්නේ. අපි එකපාරටම අපිට එහෙම සමහරට අල්ලගන්න බැරි වෙයි. මොකද අපි කරුවලේ ඉන්නයිනේ. කරුවලේ ඉන්නයිනේ යථාර්ථය පෙන්වුවට එහෙම පේන්නේ නැහැ. ඉතින් ඒ නිසා අපිට තේරෙන්නේ නැති වෙන්න පුළුවන්, වැටෙන්නේ නැති වෙන්න පුළුවන්, සමහරවිට අදාළ නැති වෙන්නත් පුළුවන්. අපිට ඉතින් තව ඕක කරන්න කොච්චර කල් යනවද? තාම අපි ඉන්නේ මේ නේද? බොහොම පොඩි දේවල් කරන කෙනෙක්. එහෙම වෙන්නත් පුළුවන්. නමුත් අපි ඒවා කතා කරපුවම මේ ශාසනය මොනතරම් ගැඹීර තැනක්ද, මොනතරම් අවබෝධ කරගන්න අපිට දේවල් තියෙනවද අපිට හිත පහදව ගන්න පුළුවන්. හිත පහදව ගන්නවා කියන එක ඕන කෙනෙකුට කරන්න පුළුවන්. මානසිකාරය පවත්වනවා නම් සන්තෝෂ වෙන්න පුළුවන්. සම්මා සම්බුදුරජාණන් වහන්සේ අවබෝධයම දේශනා කරපු දෙයක්. උන්වහන්සේ ප්‍රත්‍යක්ෂ වශයෙන් දැකලා තමයි මේවා දේශනා කරලා තියෙන්නේ. අනේ සාදු සාදු ඒ වගේ බණපදයක් අහන්න ලැබීම නම් මම මහා වාසනාව, මට මහා භාග්‍යයක් කියලා අන්න අපිට මනසිකාර කරන්න පුළුවන්. ඒ තුලත් යමක් අපිට වැඩෙනවා. නැත්තම් අහන ගමන් අයියෝ අපිට තේරෙන්නේ නැහැ, මම පින්මද කෙනෙක්, මම මේ දේශනාව කොච්චර අහනවද මට මොකක්වත් තේරෙන්නේ නැහැ අප්පා, මම මහා වාසනාවන්තයෙක් කියලා එහෙම කල්පනා කරනකම ඒකත් මනසිකාරයක්. ඒ මනසිකාරය තුලින් මොකද වෙන්නේ? අකුසල තමයි වෙන්නේ. එපා වීම නැති වෙන්න පුළුවන්, නොතේරෙන්න පුළුවන්, තව එහෙම තමයි වෙන්නේ. ඒතර හිතේ තියෙන ඡන්දය අඩු වෙන්න පුළුවන්. ඒක ඒවා තමයි ඊට පස්සේ වෙන්නේ. නිසා විදිහට අඩුම ගානේ ධර්මයේදී පැහැදිලිම හරියට කරගන්න විදිහට මනස්කාර කරන්න ඕනේ. ඒකයි මේ බණ අහලා විතර බෑ, ඒක හොඳට මනස්කාර කරන්න කියනවා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ මේකේ දේශනා කරනවා තථා භික්ඛවේ උපපරික්ඛේය යතා යතා සුපපරික්ඛතෝ බහිද්ධාතස්ස විඥානං අවික්ඛිතං අවසටං අජ්ජත්තං අසංඨිතං අනුපාදායන පරිතස්සෙය. තථා භික්ඛුප යම් යම් ආකාරයට කල්පනා කරනවා විමසනවා නම් ඒ විමසන ආකාරයට බහිද්ධාතස්ස විඥානං අවික්ඛිතං බහැරට යාගේ විඥානය විසිරිලා යන්නේ නැහැ. බහැරට විඥාන විහිරිලා යන්නේ නැහැ. අජ්ජත්තං අසංතිත ආධ්‍යාත්මික විඥානය කිදා බහින්නේ නැහැ. ඇතුළතම කිලා බහින්නේ නැහැ. පිට විශ්විත වෙලා යන්නේ නැහැ. අනුපාදායන පර ඒ වගේ කිසිවක් අල්ලා නොගෙන තැති ගන්නෙත් නැහැ. ඒක කිසිව කරන මැදි එයා ඒ වගේම තැති ගන්නෙත් නැහැ. නපරිත්‍යාසෙයි. ඊළඟට කියන බහිද්ධා භික්ඛවේ විඥානය අවික්ඛේ විස මේ විදිහට බහැරට විඥාන විහිරිලා යන්නේත් නැත්නම් ආධ්‍යාත්මික විඥානය කිදා බහින්නෙත් නැත්නම් ඒ වගේට දේවල් වලට නොබෙදි ඒ වගේම තැති ගන්නෙත් නැත්නම් ආයතින් ජරා මරණ දුක්ඛ සම්භවෝ නොහෝති. මත්තේ අය ජාති ජරා මරණ කියන මේ දුක්ඛ කියන දේ සකස් වෙන්නේ නැහැ. දුක්ඛ සමුදය කියන්නේ දුකේ සකස් වීමක් නැහැ කියලා මේ විදිහට සිද්ධ වුණොත් යම් යම් ආකාරයකට කෙනෙක් කල්පනා කරන ආන්නේ කල්පනා කරන විදිහට මොකද වෙන්නේ? එයාගේ විඥානේ බහැරට විහිරිලා යන්නේ නැහැ. අජ්ජාත්‍ය කිදා බහින්නෙත් නැහැ. ඒ වගේම දේවල් වලට බැඳිලා තැති ගන්නෙත් නැහැ. නොබැඳී තැති ගන්නෙත් නැහැ. කිව්වා කිසිකට බැඳෙන්නේ නැහැ. ඒ වගේ මේ සමය තැති ගන්නේ නැහැ. එතකොට මොකද වෙන්නේ? මත්තේ ආය උපත කරා යන්නේ නැහැ. ජරා මරණ කාරණේ නිසා දුක සකස් වෙන්නේ නැහැ කියලා මේ විදිහට දේශනා කරා. එහෙම දේශනා කළ භාග්‍යතුන් වහන්සේ එහෙමම නැගිටලා ගියා. එහෙම නැගිටලා වැඩියා. ආවා උන්වහන්සේ වැඩියා විහාරයට වැඩ ඉන්න තැනට. භාග්‍යතුන් වහන්සේ මේ විදිහට ඉතින් මේකට කියන්නේ මාර්තුකාවක්. දැන් මේක මාර්තුකාවක්. මේක උද්දේශයක් කියලා පාලියෙන් කියන්නේ මේක මාර්තුකාවක්. දැන් මේක විස්තර කරේ නෑ. පොඩි මාර්තුකාවක් කරලා ගියා. වැඩිය. ඉතින් ඊට පස්සේ බිසුන් වහන්සේ භාග්‍යතුන් වහන්සේ පොඩි වෙලාවක් ගියන් පස්සේ එක එක නෑ මූණ දිහා බලලා මේ බැලුවාම කියපු දේ කාටවත් නිකන් තේරුම් ගිය ගතියක් නම් පේන්නේ නෑ. ඔක්කොම නිකන්
එකෙක්කෙනා මූණ දිහා බලනවා ඊට පස්සේ අහන්නට තේරුණාද බලනකොට තේරිච්ච කෙනෙක් එතන නෑ කාටවත් වැටහුණේ නෑ ඊට පස්සේ කොහොම කතා වුණා අනේ භාග්‍යතුන් වහන්සේ මේ අපිට කෙටියෙන් දේශනා කරලා ගියානේ මේ කෙටියෙන් දේශනා කරපු දේ නම් අපිට කිසිවක් වැටහුණේ තේරුනේ නෑ මොකද්ද කියලා කියේ යම් ආකාරයකට විමසලා බලනවා නම් ආන්නේ ආකාරයට මොකද වෙන්නේ විමසීම තුල එයාගේ විඤ්ඤාණය බහැරට විසිරලා යන්නේ නෑ ආධ්‍යාත්මික විඤ්ඤාණය කිඳා බහින්නෙත් නෑ කිසිවකට බැඳෙන්නෙත් නෑ තැතිගන්නෙත් නෑ එහෙම වෙන්නේ නැත්තම් මතු උපත ජරා මරණය කියන දුක සකස් වීම සිද්ධ වෙන්නේ නෑ කියනවා. ඒතර අර මොනොත් අනිවාර්යෙන් සිද්ධ වෙනවා. මේ මොනොත් වෙන්නේ නෑ. ඉතින් මේ විදිහට භාගතුන් වහන්සේ අපිට ගෙතියෙන් කියපු දේ අපිට තේරුනේ නෑ. ඉතින් මේ විසුණු වහන්සේලා අතර සාකච්ඡා වුණා. ඉතින් භාගතුන් වහන්සේ මේ කෙටියෙන් දේශනා කරපු දේ කවුද අපිට මේක විස්තර වශයෙන් මේකේ අර්ථය බෙදලා දක්වලා පෙන්නන්නේ. ඒතකොට විසුණු වහන්සේලා අතරම සාකච්ඡාවක් ඇතුණා. භාගතුන් වහන්සේ ඒ වගේම අනිකුත් සබ්‍රහ්මචාරින් වහන්සේලා නොනැති අය නිතරම වර්ණනා කරනවා මේ වගේ පොඩි දේශනා විස්තර කරන්න පුළුවන් කෙනෙක්. ඒ තමයි මහා කච්චායන ස්වාමීන් වහන්සේ. විස්තර කෙටි දේශනා විස්තර කරන්න දර්ශම රහතන් වහන්සේට බුදුරජාණන් වහන්සේ දේශනා කරපු කෙනෙක් තමයි මහා කච්චායන ස්වාමීන් වහන්සේ. පොඩි දේශනා විස්තර කරන්න උන්වහන්සේට පුළුවන්. ඒ නිසා ස්වාමීන් වහන්සේලා ඔක්කොම සාකච්ඡා කළේ. එහෙනම් අපි මේ කච්චායන ස්වාමීන් වහන්සේ ළඟට උන්වහන්සේ ළඟට ගිහිල්ලා අපි මේක කියමු. අපිට භාගතුන් වහන්සේ මෙහෙම එකක් දේශනා කරානේ අපිට නම් ඒක වැටුනේ තේරුනේ නෑ අනේ ඒ නිසා වහන්සේ අපිට ඒක වටහලා තෝරලා දෙන්නේ කියලා. ඉතින් ඔක්කොම ස්වාමීන් වහන්සේ එකතු වෙලා කච්චායන ස්වාමීන් වහන්සේ ඉන්න ළඟට ගියා. ගිහිල්ලා උන්වහන්සේ මේක කතා බහ කරලා උන්වහන්සේට මතක් කරා මේ කාරණේ කිව්වා. අපිට භාග්‍යවතුන් වහන්සේ මෙන්න මේ වගේ කෙටි දේශනයක් කරලා උන්වහන්සේ එහෙම දේශනා කළා විහාරෙට ගියා. හැබැයි අපිට තේරුණා අපි කාටවත් මේක වැටහුනේ නැහැ. ඒ නිසා අපි ඔබ වහන්සේ ළඟට තීරණය කරා. මොකද භාග්‍යවතුන් වහන්සේට ගොඩාක් ස්වාමීන් වහන්සේලා වර්ණනා කරන ඔබ වහන්සේ මේ වගේ කෙටි දේවල් විස්තර කරන්න පුළුවන්. ඒ නිසා ඔබ වහන්සේට අගෞරවයක් නැත්නම් කරදරයක් නැත්නම් අපිට මේ කෙටි දේ විස්තර වශයෙන් දේශනා කරන්න කියලා. ඒ වෙලාවේ කච්චායන ස්වාමීන් වහන්සේ මේ ස්වාමීන් වහන්සේලාට කියනවා උපමාවක් කියනවා සේයතාපියාවසෝ පුරිසෝ සාරත්තිකෝ සාරගවේසි සාර පරියෝසනං චරමානෝ ආශ්මතුනි ඉන්නවා මිනිසෙකේ මිනිසයාට ඕනේ හරයක් සාරයක් අරටුවක් ඕනේ. එයා ඊට පස්සේ අරටුවක් හොයාගෙන යනවා. අරටුවක් හොයනකොට මහා දැවැන්ත ගහක් හම්බ වෙනවා. ඒ දැවැන්ත ගහ මේ තියද්දි ඒ ගහේ ඒ අරටුව තියද්දි යම්ගත කරන්නේ කොළ අතු ටිකක් කඩාගෙන යනවා අරටුව කියලා හිතාගෙන. ඉතින් ආන්නේ වගේ තමයි වහන්සේලා තථාගතයන් වහන්සේ සම්මුඛ වෙලා උන්වහන්සේගෙන් අහන්න නැතුව මේ අපෙන් අහන්න එනවා. ඒතර බුදුරජාණන් වහන්සේ කවුරු වගේද? නිකන් අරටු බහැපු ගහක්. ඒතර රහතන් වහන්සේලා තමන් හිතාගෙන ඉන්නේ කවුරු වගේද? අතු කොළ හැටියට. ඒ වටිනා එක නෙවෙයි. ගහක තියෙන කොළ අතු මේවා වටිනා ඒවා නෙවෙයි. ඒතර රහතන් වහන්සේලා තමන් වහන්සේලා භාගතුන් වහන්සේත් එක්ක සාපේක්ෂව හිතන්නේ කොහොමද? ගහක තියෙන නිකන් කොළ ටිකක් වගේ. ඒ ගහක තියෙන කොළ අතු ටිකක් වගේ නිකන් අරටුවක් කියලා හිතන්නේවත් නැහැ. ඒකයි උන්වහන්සේලා එහෙම කල්පනා කරන්නේ භාගතුන් වහන්සේත් එක්ක උන්වහන්සේලා නිතරම හිතන්නේ. ඒතර කොච්චර ගෞරවයක් කරනවද? කොච්චර තමන් භාගතුන් වහන්සේගෙන් ගොඩක් පහළද? ඒතර ඒ නිසා කිව්වා භාගතුන් වහන්සේ නැමැති අරටුව තියදී අපෙන් අහන එක නිකන් ඔබ වහන්සේලා අර අරටුව තියදී කොළ කතු කඩාගෙන යනවා වගේ. ඊළඟට කියනවා ඒ නිසා වහන්සේලා සාතුන් වහන්සේ සම්මුඛ වෙලා ඒක හැවෙන්නේ නැහැ. ඒ නිසා භාග්‍යතුන් වහන්සේ කියන්නේ පෙන්නනවා සෝ භගවා ඥානං ඥානාති මේ ලෝකේ දන්නා දේවල් දන්න කෙනා තමයි බුදුරජාණන් වහන්සේ. පස්සම් පස්සේ මේ ලෝකේ පේන බලන දේවල් තියෙනවා ඒ කොහොම බලන කෙනා පේන කෙනා කවුද? භාග්‍යතුන් වහන්සේ. චක්කු භූත උන්වහන්සේ මේ ඇහැ නිර්මාණය වෙච්ච කෙනෙක්. කියන්නේ ඇහැක් වගේ උන්වහන්සේ කියන්නේ. කියන්නේ හැමදේම පේන කෙනෙක් කියන එකයි. ඥාන භූත උන්වහන්සේ මේ ඥානෙ නිර්මාණය වෙච්ච කෙනෙක් වගේ. ඥානෙන් කියන එකේ හැදිච්ච කෙනෙක්. ධම්ම භූත ධර්මයේ නිස්පාදනය කෙනෙක් හැදිච්ච කෙනෙක්.
බ්‍රහ්ම භූත ශේෂ්ඨත්වයෙන් සකස් වෙච්ච කෙනෙක් බුදුරජාණන් වහන්සේ කියන්නේ. වත්තා පවත් ඕන දෙයක් කියන්න පෙන්වන්න පුළුවන් කෙනෙක්. අත්තස නින්නේත ඕනම අර්ථයක් දක්වන්න උන්වහන්සේ විග්‍රහ කරලා පෙන්වන්න පුළුවන්. අමතස්ස දාතා අමෘතය දුන්න කෙනෙක්. ධම්ම ස්වාමී මේ ධර්මයේ අයිතිකාරය කවුද? බුදුරජාණන් වහන්සේ තමයි ධර්ම ස්වාමී. ඒ නිසා තථාගතයන් වහන්සේගෙන් මයි ඔබ වහන්සේලා මේකට පිළිතුරු අහන්න තිබුණේ. උන්වහන්සේ උත්තර දෙන විදිහට තමයි මේක දරා ගන්න ඕන. පාණ්ඩිත රහතන් වහන්සේ මොන තරම් ගරුත්වය බුදුරජාණන් වහන්සේට දක්වනවද? ප්‍රශ්නයක් ඇහුවත් මේ එකපාරටම අවබෝධ කර දැන් රහතන් වහන්සේ කියන්නේ අවබෝධ කරගත්ත කෙනෙක්. කායෝ පස්පත් වෙන්න මුකුත් කිසිම අවශ්‍යතාවයක් නැහැ. අහපු ගමන් ඊළඟ ශනේ උත්තර දෙනවා. ඕව මන් දන්න මම ඔක්කොම අවබෝධ කරගත්ත කෙනෙක් කියලා එහෙම කියලා ඉදිරිපත් වෙන්නේ නෑ. බාන එහෙම කරන්න පුළුවන් හැකියාව තියෙන ඒත් බලන්න ඉස්සල්ලාම තැන දෙන්නේ ගරුත්වය දෙන්නේ කාටද? බුදුරජාණන් වහන්සේට. ඒතර මේක බුදුරජාණන් වහන්සේගෙන් අහසිට පාත උන්වහන්සේ තමයි මේක උත්තර දෙන්න ඕන. අපි එහෙම උත්තර දෙන්න සුදුසු නෑ. දැන් වර්තමානයේ අපි එහෙමනේ අහන්න වෙන කෙනෙක් සමහරට පැනලා මිනිස්සු උත්තර දෙනවා. නේද? ඒ ගති අපි තුල තියෙනවා. මොකද අපි පොඩ්ඩක් අවබෝධ වෙච්ච ගමන් කියන්න අපි හරි ආසයි. නේද? අපි ඒක අපි හැටි. හැබැයි රාතන් වහන්සේලා පොඩ්ඩක් දැන මොකද සම්පූර්ණ දැනගෙනත් එහෙම කියන්න ආසාවක් නැහැ. අපි එවනේ චුට්ටක් දැනගත්තත් පැනලා කියන්නේ සමහරවිට බලෙන් කියන්නේ මිනිස්සුන්ට. දැන් රාතන් වහන්සේලා එහෙම කරන්න යන්නේ නැහැ. ඒ ධර්මයට උන්වහන්සේ බුදුරජාණන් වහන්සේට තමයි තැන දෙන්න ඉඩ දෙන්නේ. ඉතින් ඒ වෙලාවේ විසුණු වහන්සේලාත් මේ ස්වාමීන් මේ කච්චායන ස්වාමීන් වහන්සේගේම අදහස උන්වහන්සේලා පිළිගත්තා. අද්දාවුසු කච්චායන භගවා ඥානං ඥානාති. කච්චායනයන් වහන්සේ තථාගතයන් වහන්සේ කියන්නේ සියල්ල දන්නා කෙනෙක්. ඒකාන්තයෙන්ම අද්දා කියන්නේ ඒකාන්තයෙන් භාගතුන් වහන්සේ මේ ලෝකේ දන්න හැමදේම දන්න කෙනෙක්. පේන හැමදේම හරියට පේන කෙනා තමයි තථාගතයන් වහන්සේ. චක්කු භූතෝ භාගතුන් වහන්සේ කියන්නේ එහෙන් නිර්මාණය වෙච්ච කෙනෙක්. උන්වහන්සේ කියන්නේ. උන්වහන්සේ මේ ලෝකේ හැමදේම පේනවා. ඒක ඥාන භූතු ප්‍රඥාවෙන් නුවණින් නිපන් කෙනෙක්. ධර්මයෙන් නිපන් කෙනෙක්. ශ්‍රේෂ්ඨත්වයෙන් නිපන් කෙනෙක්. ඕන දෙයක් කියන්න විග්‍රහ කරන්න පුළුවන් කෙනෙක්. අත්තස්ස නින්නේත ඕන මාර්ථයක් පෙන්වන කෙනෙක්. ධම්ම අමතස්ස දාත මේ අමෘතේ ලෝකෙට දුන්නේ කවුද? බුදුරජාණන් වහන්සේ. ධම්ම ස්වාමී තථාගතෝ. ඒ තථාගතයන් වහන්සේ තමයි මේ ධර්මය අයිතිකාරය. ඒ නිසා අයිතිකාරයා මේක පාවිච්චි කරන නිසා මේ අපි උනවට අපිට කපන්න කොටන්න කුඩු කරන්න අයිතිය නෑ. අපි එකේ කාර්ද දෙන්න අයිතියක් නෑ. මොකද අයිතිකාරයා තථාගතයන් වහන්සේ. ඒ නිසා උන්වහන්සේ කියන පිළිවෙලට විදිහ හිතනවා මිසක මේ අපිට ඕන අර්ථ දාගන්න සුදුසු නෑ. ඒ නිසා වහන්සේලා මේකෙන් මේ ගැන තථාගතයන් වහන්සේගෙමයි අහන්නේ. ඉතින් ඒතකොට කිව්වා මේ සම්මානස්ලා කිව්වා ඔබ වහන්සේ කියන දේ විදිහටම හරි. ඒ නමුත් තථාගතයන් වහන්සේ තනිකු සබ්‍රහ්මචාරින් වහන්සේලා කියන මේ වගේ කෙටි දේශනා වහන්සේට අර්ථ විමසන්න අර්ථ ප්‍රකාශ කරන්න පුළුවන් කෙනෙක්. ඒ නිසා කරදරයක් නැත්නම් අනේ අපිට මේකේ අර්ථය නැත්නම් මේකේ තේරුම අපිට තේරුම් කරලා දෙන්න කියලා මේ කෙටි දේශනාව. අන්නේ වෙලාවෙදී උන්වහන්සේට පස්සේ කිව්වා එහෙනම් ආශ්මුතින හොඳට අහන්න සාදුකම් මානසිකව අහන දේ උන්වහන්සේත් කියන භාග්‍යතුන් වහන්සේ කියන විදිහට කියන මොකද කරන්න මේ අහන දේවල් හොඳට මෙනෙහි කරන්න කිව්වා. එහෙමයි කියලා ඉතින් ඊට පස්සේ පිළිතුරු දුන්නා. එතකොට උන්වහන්සේ කියනවා යම් කෝපනාවසෝ භගවා සංකිත උද්දේශ ඔබ වහන්සේලා තථාගතයන් වහන්සේ කෙටියෙන් දේශනාවක් කළා කියන්නේ මාර්තුකාවක්. ඒක තමයි යම් යම් ආකාරයකට කෙනෙක් විමසනවා නම් මනසකාර කරන උපපරික්කේ කියන සලකලා බලනවානේ මනසකාරය කියන එකමයි. උපපරික්කේය තථා යතා යතාසපරේ මේ විදිහට බලන වෙනකොට දකින විදිහනකොට පේනකොට බහිද්ධා චස්ස විඥානං අවික්කිත්තං අවිසටං බහැරට විඥානය විසිතලා විහිදිලා යන්නේ නෑ කියනවා. අජ්ජත්තං අසන්තය අධ්‍යාත්මය කිදා බහැලා යන්නේ නෑ. ඒ වගේ මනුපාදායන පරිතත්සේ ඒ වගේම කිසිවකට බැඳෙන්නෙත් නෑ තැතිගන්නෙත් නෑ. බහිද්ධා භික්ඛවේ විඥානය අවික්කිත අවිසට මේ විඥානය බහැරට විශ්චිතලා විහිදිලා යන්නේ නැත්තම් ආධ්‍යාත්මය කිදා බහින්නෙත් නැත්තම් කිසිවකට නොබැඳී ඒ වගේම තැතිගන්නෙත් නැත්තම් ආයතින් ජරා මරණ දුක්ඛ සම්භවෝ න හෝති මත්තේ ආයමත් ජරා මරණ දුක් සමුදය සකස් වෙන්නේ නැහැ කියලා මේ විදිහට භාග්‍යතුන් වහන්සේ කෙටියෙන් දේශනා කරා. මේ කාර්යය මෙන්න මේ විදිහටයි ගන්න ඕනේ විස්තර වශයෙන් කතා කරන මෙන්න මේකයි මේකේ අර්ථය කියලා උන්වහන්සේ දැන් පෙන්නනවා.
ඊට පස්සේ ඉස්සෙල්ලාම කියන කතංචාවසෝ බහිද්ධා විඥානං විකිත්තං විසටං හෝති. දැන් මේ මාර්ථකාවකේ බාහිරට විඥානේ විසිරිලා යන්නේ නැහැ. ඉස්සෙල්ලා කියන මොකද්ද මේ බහැරට විඥානේ විසිරිලා යනවා කියන්නේ? විසිද්ධ වෙලා විසිරිලා යන විඥානේ බහැරට. මොකද්ද කියලා අහනවා. ඉදාවසෝ බික්කුණෝ චක්කුණා රූපං දිස්වා. මේ සමහර වෙලාවට මේ ශාසනය තුළ විසුණු වහන්සේලාට ඇහෙන් රූප දැක්කට පස්සේ රූප නිමිත්තානුසාරී විඥානං හෝති. අර රූපේ නිමිත්තට අනුව විඥානය මොකද වෙන්නේ? අනුසාරයෙන් හැසිරෙනවා. රූපේ නිමිත්තක් තියෙනවා. රූප නිමිත්ත ඒ නිමිත්තට අනුකූලව මේ විඥානේ හැසිරෙනවා. රූප නිමිත්තාසාද ගන්තිතං. අර රූපේ තියෙන රූප නිමිත්තේ තියෙන ආස්වාද ඒ ආස්වාදෙට මේ හිත මොකද වෙන්නේ? ගෙතෙනවා. ගන්තිතං කියන්නේ ගෙතෙනවා. රූප නිමිත්තාස්වාද විනිබන්ධං. අර රූපේ තියෙන ආස්වාද මේ හිත මොකද වෙන්නේ? බැඳෙනවා. විනිබන්ධ කියන්නේ බැඳිලා යනවා. ආන්නයකට කියනවා මොකද්ද? බහැරට විඥානේ විශ්චිත වෙලා විහිදිලා විශ්චිත වෙලා ගියා කියලා කියනවා. ඒ වගේම කනෙන් ශබ්ද අහනවා. කනෙන් ශබ්ද ඇහුවට පස්සේ මොකද වෙන්නේ? අර ශබ්දයට අනුරූපව විඥානය හැසිරෙනවා. ශබ්ද නිමිත්තානු ඒක ශබ්ද නිමිත්තට අනුව විඥානය හැසිරෙනවා. ශබ්ද නිමිත්තට අනුව හිත ඒ විඥානය ඒකේ ගෙතෙනවා. ශබ්ද නිමිත්ත ආස්වාදයට හිත බැඳෙනවා. ඒකට කියනවා මොකද්ද? හිත විශ්චිත වෙලා බහැරට ගියා කියලා. ඒ වගේම දිවෙන් මේ නාසයට ගඳ සුවඳ දැනෙනවා. ඒතර ගන්ධ නිමිත්ත අනුරූප විඥානය හැසිරෙනවා. අනුසාරයෙන් ඊට අනුරූපව හැසිරෙනවා. ඒ නිමිත්තට අනුරූපව හිත ගෙතෙනවා. ඒ නිමිත්තට අනුරූපව හිත බැඳෙනවා. ඒකට කියනවා විඥානේ බහැරට විශ්චිත වෙලා වේදිලා ගියා කියලා. ඒ වගේම දිවට රස දැනෙනවා. ආන්නේ රස නිමිත්තට අනුව හිත හැසිරෙනවා. දිවට දැනෙච්ච රස නිමිත්තට අනුව මොකද වෙන්නේ? විඥානේ හැසිරෙනවා. ඊට පස්සේ ඒ නිමිත්ත අනුවම විඥානේ එතන ගැට ගැහෙනවා. ඒ නිමිත්තට අනුරූපව හිත බැඳෙනවා. ඒකට කියන බහැරට හිත විශ්චිත වෙලා යනවා කියලා. ඒ වගේම මනසට ධර්මතා ඇති වෙනවා. ඒ ධම්ම නිමිත්තට අනුරූප හිත හැසිරෙනවා. ඒ ධර්ම නිමිත්ත අනුව හිත ගැට ගැහෙනවා. ඒ තුල හිත බැඳෙනවා. ඒකට කියනවා මොකද්ද? මේ බහැරට විඥානේ විශ්චිත වෙලා විහිදිලා යනවා කියලා. ඒවං කෝ ආවසෝ බහිද්ධා විඥානං විකිත්තං විසටං උච්චති. මේක තමයි කියන්නේ බහැරට විඥානේ විශ්චිත වෙලා විහිදිලා යනවා කියලා. ඊළඟට කියන කතංචාසෝ බහිද්ධා විඥානං අවිකිත්තං අවිසටං උච්චති. දැන් මේක කියන්නේ බහැරට විඥාන විසිත වෙලා යන්නේ නැත්තම් තමයි මතු ජරා මරණ දුක්ඛ සමුදය හටගන්නේ. ඒතර කියනවා මොකද්ද මේ බහැරට විඥානේ විසිත වෙලා විහිදලා යන්නේ නැහැ කියන්නේ. ඉදාවසෝ බිකු චක්කුණා රූපං දිස්ස. මේ ශාසන විශ්ව කහෙන් රූපයක් දැක්කට පස්සේ න රූප නිමිත්තානුසාර විඥානං හොත්. එයාට රූපේ නිමිත්තට අනුරූප විඥානේ හැසිරෙන්නේ නැහැ. එයා කල්පනා කරන විදිහට, එයා බලන විදිහට, එයා විමසන විදිහට අර රූපයට අනුරූප එයාගේ විඥානය හැසිරෙන්නේ නැහැ. ඒ වගේ මේ රූපේ නිමිත්තේ තියෙන ආස්වාදයක්. ඒ ආස්වාදයට මොකද හිත ගැට ගැහිලා යන්නේ නැහැ. ඒ රූප නිමිත්තේ ආස්වාදයක් තියෙන ඒකට හිත බැඳෙන්නේ නැහැ. ඒකට කියනවා බහැරට හිත අවිශ්චිතං උච්චති. කියන්නේ අවිකිත්තං අවිසටං බහැරට හිත විශ්චිත වෙලා විහිදිලා යන්නේ නැහැ කියලා. ඊළඟට කනට සද්ද ඇහෙනවා. ආන්නේ සද්ද නිමිත්ත සද්ද නිමිත්තට අනුසාරව අනුව හිත හැසිරෙන්නේ නැහැ. ඒ සද්ද නිමිත්තට අනුව හිත හැසිරෙන්නේ නැහැ. විඥානය හැසිරෙන්නේ නැහැ. ඒ සද්ද නිමිත්ත අනුව හිත ගැටෙන්නේ නැහැ. බැඳෙන්නේ නැහැ. ඒකට කියන බහැරට විඥානයේ විසිත වෙලා යන්නේ නැහැ කියලා. ඒ වගේම නාසයට ගඳ සුවඳ දැනෙනවා. අන්නේ ගඳ සුවඳට අනුව හිත හැසිරෙන්නේ නැහැ. ඒ ගඳ සුවඳ නිමිත්තට අනුව හිත ඒ ගන්ධ නිමිත්ත ආස්වාදයට හිත බැඳෙන්නෙත් නැහැ, ගෙතෙන්නෙත් නැහැ. ඒකත් හිත බහැරට විශ්චිත වෙලා විහිදලා යන්නේ නැහැ කියනවා. ඒ වගේම දිවට දැනෙන රස නිමිත්තට අනුව හිත හැසිරෙන්නේ නැහැ. රත නිමිත්තේ තියෙන ආස්වාදයට හිත ගැටෙන්නේ බැඳෙන්නේ නැහැ කියනවා. ඊට අනුරූපව හිත විහිදලා යන්නේ නැහැ කියනවා. ඊළඟට කයට පහසවල් දැනෙනවා. ඒ පහසට අනුරූපව හිත හැසිරෙන්නේ නැහැ. ඒ වගේම ඒකට හිත බැඳෙන්නේ ගෙතෙන්නේ නැහැ කියනවා.
ඒ වගේම තමයි මනසට සිතුවිලි එනකොට ඒ මනසට ආපු ඒ සිතුවිල්ලට අනුව හිත හැසිරෙන්නේ නැහැ. ඒක ආස්වාදයට හිත ගැලෙන්නේ බැඳෙන්නේ නැහැ. මේකට කියනවා මොකද්ද? බහිද්ධා විඥානං අවික්කිත්තං අවිසටං කියලා. බහැරට විඥානේ විසිතර වේදල යන්නේ නැහැ කියලා. ඊළඟට මේක කියන කතංචාසු අජ්ජත්තං චිත්තං සම්තිත. දැන් හිත බහැරට වේදිලා යන්නෙත් නෑ. ඒ වගේම කියන ආධ්‍යාත්ම හිත කිදා බහින්නෙත් නෑ. ඒතර ආයත්‍ය ඉස්සරලම තෝරන මොකද්ද මේ ආධ්‍යාත්ම හිත කිදා බහිනවා කියන්නේ? පිටට හිත දුවන්නේ නෑ. ඒ වුණාට ඇතුලේ කිදා බහිනවා. ඒක සමහර අය හිත පිට අර රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ අනුව හිත දුවන්නේ නෑ. හැබැයි ඒ වුණාට ඒක මොකද වෙන්නේ? ඇතුලේ හිත කිදා බහිනවා. ඒතර ඒක පෙන්නනවා මොකද්ද මේ ඇතුලේට හිත කිදා බහිනවා. බහැරට දුවන්නේ නෑ. ඒවනට අභ්‍යන්තරිකව මේක පොඩ්ඩක් ලැබුම් ගන්න පදිංචි වෙන කිදා බහින ගතියක් තියෙනවා. ඒක මොකද්ද කියලා තෝරනවා. ඉදාවසෝ බික්ඛු විවිච්ඡේව කාමේ විවිච්ඡේව අකුසලේ ධම්මේ සවිතක්කං සවිචාරං විවේකජං පීතිසුඛං පඨමඥානං උපසම්පජ්ජ විහෙ. සමහර අය මේ ශාසනයේ විතක්ක විචාර පීතිසුඛ ඒකාග්‍රතාව සහිතව මේ ප්‍රථම ධ්‍යානයට පැමිණ වාසය කරනවා. තස්ස විවේක පීති සුඛානුසාරි විඥානං හෝති. ඒතර මේ ප්‍රථම ධ්‍යානයේ තියෙන මොකද්ද? විවේකයෙන් හටගත්ත පීති සුඛ. මොන විවේකෙන්ද? චිත්ත විවේකයේ තුලින්. මොන වේද දැන් නිදහසලා තියෙන්නේ. අර රූප, ශබ්ද, ගන්ධ, රස වලට දුවපු ගතිය මොකද වෙන්නේ? ඒකෙන් හිත දැන් නිදහස් වෙලා ඒකෙන් හරි දැන් විවේකයි හිතට. හරි සාහනයක් තියෙනවා. ආන්නේ විවේක පීති සුඛානුසාරි. හැබැයි අර විවේක පීති සුඛයට අනුව හිත හැසිරෙනවා. ආන්නේ විවේකයෙන් අරගත්ත පීතිසුඛයට දැන් හිත ගෙතෙනවා. ඒකට අනුව හිත බැඳෙනවා. ආන්නේකට තමයි කියන්නේ මොකද්ද? අජ්ජත්තේ හිත කිදා බහිනවා කියලා. ඒක දැන් සමහර කාලවලදී දැන් බුදුරජාණන් වහන්සේලා පහළ වෙන්නේ නැති කාලේ සමහර කාමයන්ගේ ආදීන දකින්නවා. මේ රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශයන්ගේ ඒ ඊට පස්සේ මොකද කරන්නේ? ආන්නේ වගේ බහැරවල ඒකේ මනස අයින් කරගෙන ඊට පස්සේ භාවනා කරලා මේ විදිහට ඥාන වඩනවා. හැබැයි ඥාන වඩා ගත්තම මොකද වෙන්නේ? අර ඥානයේ තියෙන ආස්වාදයට ඔන්න ඊට පස්සේ බැඳෙනවා. ඒකට හිත ගෙතිලා ඒ තුලම ඉන්නවා. ආන්න ඒක කියන මොකද්ද? ඇතුලේ හිත ආන්න විඥානේ ඇතුලත බස්සවගෙන ඇතුලේ කිදා බය කරනවා. ඒ වගේම සමහරවිට දෙවෙනි ධ්‍යානෙ සමහරු ලබනවා. දෙවෙනි ධ්‍යානෙ ලැබුවට පස්සේ දෙවෙනි ධ්‍යානෙ තියෙන සමාධි පීති සුඛානුසාරි. සමාධි අරකින් හටගත්තේ විවේකයෙන් හටගත් පීති සුඛ. දැන් මේක සිතේ එකකතාවයත් එක්ක ඇති වෙන ලොකු පීති සුඛයක් ඇති. ආන්නේ පීති සුඛානුසාරි විඥානෙ හැසිරෙනවා. ඒ පීති සුඛාස්වාදයේ හිත ගෙතෙනවා බැඳෙනවා. ඒකට අනුව විඥානය එතකොට පීති සුඛානු සංයුක්ත අජ්ජත්තං චිත්ත. මේ පීති සුඛ නැමැති සංයෝජනෙ මේක මොකද හිත සංයෝජන කියන්නේ බැඳලා ධර්මයට පස්සේ චිත්ත සම්පිතං උති අජ්ජාත්මේ හිත පිහිටලා තියෙන්නේ. බහැරට යන්නේ නමුත් ඇතුලේ දැන් පිහිටලා තියෙන විඥානය කියනවා. නැත්නම් සිත පිහිටලා තියෙනවා කියනවා. ඊළඟට කියන පුනර්පජාන ආවස ප්‍රීතියත් විරාග උපේක්ෂා. ඒ වගේම ප්‍රීතියත් කලකිල්ල උපේක්ෂාවෙන් යුතුව මේ තුන්වෙනි ධ්‍යානයට කෙනෙක් තුන්වෙනි ධ්‍යානය හා උපදවා ගන්නවා. මේ තුන්වෙනි ධ්‍යානයේ තියෙන උපේක්ඛා සතිමා සුඛ විහාරී තත්ත්වය. එතකොට මේ උපේක්ෂාවට අනුරූපව ඊට පස්සේ මොකද වෙන්නේ? විඥානය හැසිරෙනවා කියනවා. විපස්සේ උපේක්ෂාවට අනුව විඥානය හැසිරෙනවා. උපේක්ෂා සාධයට උපේක්ෂා විත්තින ආස්වාද ඒකට හිත ගෙතෙනවා බැඳෙනවා. උපේක්ඛා ස්වාදානු සංයෝන සංජාතං චිත්තං. එතකොට මොකද වෙන්නේ? උපේක්ෂාවට ආස්වාදයට හිත බැඳුනට පස්සේ ආධ්‍යාත්මයේ හිත කිඳා බැහැලා පිළිලා තියෙනවා. ඒ වගේම හතරවෙනි ධ්‍යානය සමහර අය දියුණු කරන. මේ හතරවෙනි ධ්‍යානය දියුණු කරලා ඒ හතරවෙනි ධ්‍යානයේ තියෙන අදුක්ඛම සුඛාස්වාද සංයෝජන අදුක්කම සුඛානුසාරි අදුක්කම සුඛ අනුව හිත හැසිරෙනවා. ඒ තුළ හිත ගෙදෙනවා බැඳෙනවා. එතකොට ඒකට ගෙදලා ඒත් ආධ්‍යාත්මික හිත කිඳා බහිනවා කියනවා. ඊළඟට පේනවා කතංචා අජ්ජත්තං චිත්තං අසංචිතං කුත. මොකද්ද මේ ආධ්‍යාත්මික හිත පිහිටන්නේ නැහැ කියන්නේ. දැන් මේක කියන්නේ බුදුරජාණන් වහන්සේ ආධ්‍යාත්මික හිත පිහිටන්නේ නැහැ කියලා. ඒක කොහොමද කියනවා? ඉදාවසෝ බික්ඛු විවිච්ඡේව කාමේ පඨම ඥාන උපසම්පජ්ජ. සමහර අය මේ ප්‍රථම ධ්‍යානයේ
පැමිණ වාසය කරනවා මේ ප්‍රථම ධ්‍යානයට පැමිණට පස්සේ ඒ ප්‍රථම ධ්‍යානය තිනමකද විවේක පීති සුකානුසාරී ස්වභාව ඇබැයි මේ විවේකින් හටගත්ව පීති සුකානුසාරීව විඤ්ඥානය හැසිරෙන්නේ නෑ ඒ විවේකින් හටගත්ත පීති සුකාස්වාදයට ඒ ආස්වාද හිත ගෙතින්නෙත් නෑ බැඳෙන්න්නෙත් නෑ ආන්නේකට කෙනවා ආධ්‍යාත්මය හිත පීටන්නේ නෑ මොකද එයයි කරන්නේ මේ ජානය දියුණු කල ජානයත් විපස්සනා කරනවා. එතර ජානය විපසනා කරනටට ජානය අඩගත්ත විවේකය කියනද වීකය පීතිය කියන දේට හිත ගෙත ඒකත්වයට අනිත්‍ය දුකනාත්ම ඇයට ඒකත් මම මාගේ මට ඇති කරපෙන්නේ නෑ ආන ඒක යන යතා යතා උපපරක්කය කියන්නේ යමයන් ආකාරයට විමසල බලනනගේ බලන බලන විදිට යාගේ අර පැහැරට පිට යන්න ඇතුට පිතන්නේ නෑ කියනවා. ඒවගේම දෙවිනි දිහානය ලබන දෙවිනි දිහානයට තියෙන සමාධි පීති සුගස්වාධානු සාරී සමාධයෙන් හටගත්ත පීති සුක ඒකට අනු විඤ්ඥානය හැසිරෙන්නේ නෑ ඒවගේ මේ සමාධි පී සුගස්වාදයට හිත ගෙතෙන්නෙත් නෑ බැඳෙන්නෙත් නෑ එතොටන්න ඒ සමාධි පී සුගස්වාදයට සංයෝජන සංයුත්තක ඒකින් සංයෝජනය ගැටගහන්නේ නෑ ඒ නිසායකරගෙන අජ්‍යත්තන් චිත්තන් අසන්ත ආධ්‍යාත්මය හිත පිහිටන්නේ නෑ කියනවා. ඊළඟට බුදුරජාණන් වහන්සේ පෙනෙන තුන්වෙනි ධ්‍යානෙත් කෙනෙක් ලබේ තුන්වෙනි ධ්‍යානයේ ලැබුවට පස්සේ ඒ තුන්වෙනි ධ්‍යානයේ තියෙන උපේක්ඛා සුඛානුසාර උපේක්ෂාවෙන් හටගත් සුඛයක් තියෙනවා. ඒ සුඛයට අනුව විඥානය හැසිරෙන්නේ ඒ උපේක්ඛා සුඛ ආස්වාදයට හිත ගෙතෙන්නේ නැහැ. උපේක්ෂා සුඛ ආස්වාදයට හිත බැඳෙන්නේ නැහැ කියනවා. තොට ඒකට ගෙතිල බැඳලා යන්නේ කරන ආධ්‍යාත්මය හිත ආනකිදා බහින්න පිහිටන්නේ නැහැ කියනවා. ඒගේ මෙතම හතරවනි ධ්‍යානයට ලබන හතරවනි ධ්‍යානය මුල් කරගෙන එහතරනි ධ්‍යාන ඉතින් අදුත්ලම සුකානු සදුක්කම සුක නොසාර විඤ්ඥාන්න හෝති අදුක්කම සුකාස්වාදයට හිත බැඳනි ගෙතිනෙන්නේ ඒකට අනු හිත ගෙතිලා යන්නෙත් නෑ එතුටකින අජ්‍යාත්මය හිත පිහිටන්නේ නෑ කියනවා මේකටකෙන අජ්‍යාත්තන් චිත්තන් අසන්තිතන් ඇතුළට හිත බහින්න දැ පිට යන්නෙත් නෑ ඇතුළකිදා බහින්නෙත් නෑ ඉළඟට පෙනෙන කතංචාවසු අනුපාදා පරිතත්සනා හෝති ඒවගේම කිසිවකට නොමැති ඒවගේම තැතිගන්න උපාදාන පරිතස් දේවල්ලට බැඳිල තැති ගැනීම කියන්නේ මොකක්ති කියලා තර මේක කියන කිසිවකට නොමැදී තැතිගන්න නෑ තට ඉසලම් තෝ නොම්කද මේ බැදිලා දේවල්ල මුල් කරගෙන අපි තැතිගන්න බැඳුන ගමන් තැතිගන්න සිද්ධ වෙනවා ඉදාවසු අස්සුතුවා පොතජ්ජනු අරියාන අදස්සාාවි අරිය දම්මස්සාපෝ විද මේ ශාසනය තුළ ඇතැම් අස්වතුවක් පොතත් මේ ලෝක අස්වතුවක් පොතච්චනය අරියාන අදස්සාවයට ආරි දර්ශනය ලැබෙන්නේ ආරි ධර්මය දක්ෂත් ඥාරි ධර්මය හික්මෙන්න්නෙත් නෑ සත්පුරුෂයන් දකින්න සත්පුරධර්මයෙන් දර්ශනය හික්මෙන්න්නෙත් නෑ ආනේ අය රූපන් අත්තතුව සමුණු පස්සති ඒයි මේ රූපය බලන්මක කැනකද ආත්මය හැටිට මම මාගේ මටයි තියටට දකින රූපන් අත්තතුව සමුණු පස්සති ඒම නැත්තම් රූප වන්තන්වා අත්තානම් රූපයෙන් තමයි ආත්මය සකත්සුනේ එම නැත්තං රූපස්මින් වාතානං රූපේ තුළ ආත්මිතුළ නැත්තං අත්තනීවා රූපං තමා කියන දේ තුළ තම මේ රූපය තියෙන කියලා එය කල්පනා කරනවා. නමුත් මේ විදිර රූපය මොන විදිය කල්පනා කර තන් රූපා විපර මේ රූපය මුද වෙන්නේ වෙනස් වෙලා නැතිවල යනවා මේ රූපය වෙනස් වෙලා නැතිවලා යනකොට රූප නිමිත්තානුසාර පරිවර්ති විඤ්ඥානං හොත මේ රූපයේ රූප විපරිනාම අනු පරිවර්ත විඤ්ඥාමේ රූපය වෙනස්වීමට අනුමකද වෙන්නේ විඤ්ඥානයත් වෙනස් වෙලා යන රූපය වෙනස්සෙනකටමකද ඒ අනු විඤ්ඥානයත් වෙනස් වෙලා යනවා තස්ස රූප විපරිනාමානු පරිවර්තජා පරිතස්සන ධම්ම සමුපාදා චිත්තම් පරිද රූපය වෙනස්ුනාම ඊට අනුකූරූපමක දෙන්නේ ආන හිත තැතිගන්න ගන්නවා ඒ වගේ චිත්තම් පරියාදා සිතයකරමක වෙන්නේ අර රූපය වෙනස්සර නැත හිතේකට යට වෙලා යනවා පරියාතිට්ටන්ති චේසුතෝ පරියාදන සිතයකට බැඳම උස්ථාසවාට හෝති විගහටවාද අපේ අයිතොට මේකින් අයින් වෙන්ඩෝනි දැ මේකෙන් යටවෙච්චි දෙකි තයින්ගෙන් ඩෝනි ඒවගේම ඒවගේ විගහතුවගේ මහාදුකගේ අපේකා ඒවගේ අපේක්ෂාවත අනීමක් කොහොමද මේකෙන්
තැනේ තුර මොකද වෙන්නේ පරිතස්සති හැම වෙලේම තැවෙනවා අනේ මම මේකෙන් කොහොමද මේ දෙයින් ගොඩ වෙන්නේ මොකද මේ රූපේ වෙනස් වෙනවා ලෙඩ වෙනවා නොයෙක් තත්ත්වයන්ට පත් වෙන ඉතින් මොකද වෙන්නේ මේක මම කියලා හිතාගත්ත මම ලෙඩ වුණා මම දුකටපත් වුණා කොහොමද දැන් මම මේකෙන් ගොඩ එන්නේ මේ ලෙඩෙන් ගොඩ එන්නේ කොහොමද මට මේ වෙච්ච විපතින් කොහොමද මම ගොඩ එන්නේ කියලා ඉතින් ඊට පස්සේ ඉතින් ඒ ගැන තමයි නිතරම තැවෙනවා මැත් වෙනවා අඬනවා බැලපෙනවා ශෝක කරනවා බය වෙනවා ඒකයි අපේක්ෂාවක් නිතරම තියෙන අනේ කොහොමද මම මේකේ ඒ අපේක්ෂාව නිසා තමයි ඊට පස්සේ කෙනෙක්ගෙන් අහන්න සිද්ධ වෙනවා ගැලවිලා යන්න නමුත් බෑ මොකද මේකට සම්පූර්ණ දැන් ඒකට හිත යට වෙලා තියෙන්නේ ඒ වගේම තමයි සමහර අය වේදනාවේ විදිහට බලනවා මේ වගේ පංච උපාදානස්කන්ධයම ඒ විදිහට කල්පනා කරනවා එතකොට මේ රූප වේදනා සංඥා සංකාර විඥාන කියන උපාදානස්කන්ධ පහේම ස්වභාවය තමයි විපරිණාමයට පත් වෙනවා මේ වෙනස් වෙලා යනවා ඒක වෙනස් වෙනකොට මොකද ඊට අනුරූප විඥානය වෙනස් වෙලා යනවා ඊට පස්සේ මොකද වෙන්නේ ඒ වෙනස් වීමත් එක්ක විපරිණාම වෙනස් වීමත් එක්ක තැති ගැනීම කියන ස්වභාවය සිත යට කරගෙන යනවා ඊට පස්සේ මොකද වෙන්නේ සිතේ තැති ගැනීම නිසා චේතෝ පරියාදාන උත්සාහව නිතරම උත්සාහවත් වෙන්නේ මේ විපතේ මේ අසහනේ මේ පීඩනේ නැගී සිටින්නේ ඒකම මහා දුකකට ලක් වෙනවා අපේක්ෂාවක් ඇති වෙනවා ඊළඟට මොකද වෙන්නේ අර වට බැඳිලා මොකද වෙන්නේ නිතරම පරිතස්සති කියන්නේ තැවෙනවා ඇතුලින් ගිනි ගන්නවා පිච්චෙනවා කොහොමද අනේ මම මේ දුකින් නිදහස් වෙන්නේ රූප වේදනා සංඥා සංකාර විඥාන කරන නොයෙක් වේදනා මුල් කරගෙන නොයෙක් හඳුනා ගන්න දේවල් විනාශ වෙනවා ඒ වගේම තමන් දැන කියාගත්ත දුක නැතුව මේ විදිහට ජීවිතයේ දේවල් අහිමිලා නැති වෙන යනකොට ආනිය අතට ගන්නවා නැතටි අරගෙන මේකට කියනවා උපාදා පරිතස්සන දේවල්ට බැඳුනාම ඒව මුල් කරගෙන තැවෙන්න සිද්ධ වෙනවා ඒ වගේම බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ කච්චාන සාමනස් කියනවා කතමංචාවස අනුපාදා පරිතස්සන ආශ්මුදුන මොකද්ද මේ භාගතුන් වහන්සේ කියවන අනුපාදා පරිතස්සන කිසිවකට බැඳෙන්නේ නැහැ තැතිගන්නේ නැහැ ඒ මොකද්ද ඉදාවසෝ සුතවා ආර්ය ශාවකෝ ආශ්මුදුන මේ ශාසනයේ සුතවත් ආර්ය ශාවකයෝ සුතවත් ආර්ය ශාවකයා කියන්නේ අරියානන්ද දස්සාවි ආර්ය දර්ශනය තියෙන ආර්ය ධම්මංස කෝවිදු ආර්ය ධර්මයට හරිම දක්ෂයි හරි ආර්ය ධර්මයට හරි දක්ෂයි ඕනම වෙලාවක ආර්ය ධර්මය හසුරවන්න යන්න පුළුවන් ආර්ය ධර්මයේ සුවිනීත මනාකොට හික්මන මොකද ආර්ය ධර්මයේ තුල සත්පුරුෂානන්ද දස්සාවි සත්පුරුෂයන් දක්න සත්පුරුෂ ධර්මයට දක්ෂයි සත්පුරුෂ ධර්මයේ නිතරම හික්මනවා ඒ අයට කියන කවුද සුතවත් ආර්ය ශ්‍රාවකයෝ එතකොට බුදුරජාණන් වහන්සේගේ ධර්මය අහලා ඉගෙනගත්ත දරාගෙන පුහුණු කරන අයට තමයි කියන්නේ කවුද සුතවත් ආර්ය ශ්‍රාවකයෝ කියලා කියනවා ධර්මය පුරුදු කරන්න මහන්සි ගන්නවා නම් ධර්මයට හරි දක්ෂ නම් දෙයක් හටගන්නකොට දුකක් හටගන්නකොට ඒක විග්‍රහ කරලා බලන්න පුළුවන් නම් ආන්නේ අය සුතවත් ආර්ය ශ්‍රාවකයන් සුතවත් ආර්ය ශ්‍රාවකයෝ නිතරම න රූපං අත්තතෝ සමනුපාසති ඒ මේ රූපේ ආත්මය හැටියට කොයි මොහොතවත් කල්පනා කරන්නේ නැහැ ඒ රූපේ බලන්නේ මොකක් හැටියටද රූපේ බලන්නේ මොකක් හැටියටද අනිත්‍ය දුක්ඛ අනාත්ම සංඛාරයක් හැටියට දැන් මේක කියන්නේ යථා අපපරික්කත යම් යම් විදිහට බැලුවොත් ඒත අන්න දේවල් වලට බැඳෙන්නේ නැහැ නැත්නම් රූපයට බැඳෙන්නේ නැහැ එද රූපයට බැඳුනම රූපයට බැඳිච්ච අනුරූප විඥානය හැසිරෙන්න යන්නේ නැහැ ඒකයි රූපං අත්තතෝ රූපේ ආත්මය හැටියට බලන්නේ රූපයෙන් ආත්මය හැදුනා කියලා ආත්මය තුල රූපය තියෙන රූපය තුල ආත්මය තියෙන ඔය කොහෙම බලන්නේ නැහැ මොකද එයාට දකින්නේ මේක රූපේ කියන්නේ සංස්කාර ධර්ම මේකේ තියෙන හට ගැනීම නැති නිසා මේක මම මේක තුල මං ඉන්නවා මම මේක ගිහිල්ලා පදිච්චි මෙයා මා ළඟ එහෙම මොකෙක් ගන්නෙ නෑ යාට පේන රූපේ කියන්නේ හට ගන්න දෙයක් නැති වෙන දෙයක් ඉතින් හට ගන්න දෙයක් මම වෙන්නේ නෑ හට ගන්න නැති වෙන දෙයක් තුල මම පදිංචිලා ඉන්න විදියකුත් නෑ ඒ නිසා ඒක ආත්ම හැටියට ගන්නෙ නෑ තසතම් රූපම හැබැයි යාගේ රූපයත් මොකද වෙන්නේ අරයාගේ රූපේ වගේ මෙයාගේ රූපයත් වෙනස් වෙලා යනවා වයසට යනවා ලෙඩ වෙනවා විනාශ වෙලා යනවා හැබැයි මේ රූපේ විපරිණාමයට පත් වෙනකොට තස රූප විපරිණාමඤ්ඤතා භාවා නච රූප විපරිණාම පරිවර්තේ රූපේ වෙනස් වීම අනුරූප විඥානය අන්න වෙනස් වෙන්නේ යන්නේ නැහැ. එයා ඒක යථා ස්වභාවය දකින්න ඒකට විඥානය අනු යන්නේ නැහැ. ඒ නිසා තස්සන රූප විපරිණාම පරිවර්තජා පරිතස්සන ධම්ම සමුප්පාදානත එතකොට මේ රූපේ වෙනස් වීමේ තුنين හටගත්ත මේ
තැවෙන දැවෙන ස්වභාවය හිත යට කරගෙන යන්නේ නෑ. එතොට සිතේ යට කරගන්න නොයනකරමගදන්නේ උත්සාහයත් ඇති ගැනීමක් දුකක් මුකුත් නෑ. අයින්වෙන්ට මොකද එයාට ඒකෙන් අයින්වෙන්ට දෙයක් නෑ අයින් වෙලා ඉන්නගෙන නිසා බයක් නෑ ඇති ගැනීමක් නෑ අයි අනේ මට මේ මුණේකිගේ තැවිතැව ඉන්නේ නෑ ඇයි මට මුකුත් වෙලා මගේ දෙයන්නේ සංස්කාරයක් දැම්මකද වෙන්නේ හටගත්ත රූපයේ නැමති සංස්කාර ධර්මය දැන් වෙනස් වෙලා යනවා ඒකයි ඒවගේ මේක හේතුව නිසර හටගන්න හේතු නැතිම තුළ මේක නැතිව නිසායත් ඒකත් එක යාගේ හිත රූපය වෙනස්සුනායකර හිත වෙනස්වීමක් හිත තැති ගැනීම මුකුත් කම්පනයක් නෑ ඒවගේ වේදනාවත්තේ විදිට බලන්නා වේදනාව මම්මාගේ මට අයිති කර බලන්නේ නෑ එනිසා වේදනාව තුළ මඉන්න මගේ තුළ වේදනා තුළ ඉන්න මොන විදික බලනයා වේදනාව හැම විලි බලන්නක සංකතන් සකස් වෙච්චි දෙයමකින්ද ස්පර්ශයට ගැනීම කටගන්න ස්පර්ශ නැතිීම එනම් වේදන අනිත්‍යය දුක්කයි අනාත්ම එතර මේ වේදනා වෙනස්සනකොට ඊට අනුරූප හිත වෙනස්සර යන්න නෑ ඊට අනුව එත පස තැති ගන්න බයවෙන්ට මුකුත් යන්නේ නෑ මේ විදිර පාට පාදානස්කන්දේම යතා ස්වභාවය කෙනෙක් අන්න විමසලා බැලුවාමයාගේ හිත ඒකට විශ්විත්තලා වෙහිදලා යන්න එකට ඊට අනුරූප හිත මේ වෙලා යන්නේ නෑ මේකටකි නමකක්ද අනුපාද අපරිතත්සන කියෙන එක කිසිවකට බැඳෙන්නෙත් නෑ තැතිගන්නෙත් නෑ මකද එයා මේවාගේ තියෙන යථා ස්වභාවය අවබෝධ කරගෙන කිහින්ද යෝකෝ යංකෝනු අවසු භගවා සංකිත්තයෙන් උත්තේසං උදෙසමේ විදිර භාගතුනාසමය කෙටියෙන් දේශනා කර ලගේක අර්ථය ඔන්න යෝකමකක්ද යතා යතා භික්කවේ උපපයි යම් යම් ආකාරයට විමසා බැලුවොත් ආන්නේ විමසා බලන විදිහට බහිද්ධා චස්ස විඤ්ඥානං අවිකිත්තං අවිසට විඤ්ඥානය බැහැරට විශ්ෂිත්තල විහිතල යන්නේ නෑ ඇතුළේ විඤ්ඥානය කිදා බහින්නෙත් නෑ කිසිවකට බැදෙන්න්නෙත් නෑ තැතිගන්නන්න එහෙම වෙන්නේ නැත්තම් මතු මොකද වෙන්නේ ජාති ජරා මරණ දුකස්ස සම්භවෝන හෝති අය මත්තෙහි දුකස් සකස්වීමක් වෙන්නේ නැහැ කියනවා මේක තමයි භාගතුන් වහන්සේ කෙටියෙන් කියලගේ දියන්දේ විස්තර වසයෙන් අර්ථ කියල දෙන්න කියලා කිවෝ මේක භාගතුන් වහන්සේ ඔබවහන්සේලා මේක භාගතුන් වහන්සේලට ගිහිල්ල කියන්න ගිල භාගතුන් වහන්සකුන් තායමත් මේ අර්ථහන බැයි මේක මතක තියාගන්න කොරස භාගතුන් වහන්සේ කියන විදිරතම දැම මේක විදිරේ මතක තියාගන්න කොමද තතාගතයන් වහන්සේ කී විදිට කියලා කිව ඒ විදිර දරාගන්න ඊට පසිතින් බොවිසුන් වහන්සේලා බොහොම සතුටුවෙලා අනුමෝදන් වෙලා නැගිල්ලා ඊට පසේ අයවස්ථාව භාගතුන් වහන්සේ වුණ ගැවුණ භාගතුන් වහන්සේ මුවන ගැවුණට පස භාගතුන් වහන්සේට මේ කාරණය කිව්වා භාගතුන් වහන්සේ අර අපිට කෙටියෙන් කියලා ගිය අනේ අපිට නම් එක තේරුනේ නෑ ඒ නිසා අපි කච්චායන ස්වාමීන් වහන්සේ ළඟට ගියා උන්වහන්සේ අපිට මේ විදියට මේක විස්තර වශයෙන් කියලා දුන්නා මේ ආකාරයට කියලා විස්තර ඔක්කොම කිව්වා ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ දේශනා කරන පණ්ඩිතෝ භික්ඛවේ මහා කච්චායනෝ මහණෙනි මහා කච්චායන කියන්නේ මහා පණ්ඩිත කෙනෙක් මහා පඤ්ඤු මහා ප්‍රඥ කෙනෙක් මහා පඤ්ඤු මඤ්ඤේ මයම් පිතුම් මේ භික්ඛවේ තමත මගෙමුත් ඇහුවනම් මමත් උත්තර දෙන්නේ ඔය ක්‍රමයට තමයි මේක තමයි මේකේ අර්ථය කිව්වා ඒ නිසා ඒ විදිහටම මතක තියාගන්න දරාගන්න කිව්වා මේ විදිහට භාග්‍යවතුන් වහන්සේ දේශනා කරාට පස්සේ විසුණු වහන්සේ තාම සන්තෝෂයට පත් වුණා එතකොට මේ දේශනයේදී බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ යතා යතාස උපපරික්කතු ගැන යම් ආකාරයට අපි විමසලා බලනවන්න. ආන්නේ විමසලා බලන විදියට මේ හිත නැත විඤ්ඥානය බැහැරට විශ්ෂිත්ත වෙලා විහිදිලා යන්නේ නෑ බැහැරට හිත විශ්ෂිත්තල යන්න නෑ බැහැරට නිතරම විශ්ෂිත්ත වෙලා යනකට මොකද වෙන්නේ ඊට අනුරූපමකද නිතරම භාවය හටන අපි දන්න චාප්පුම් පටිච්ච රූපය උපච්චති චාප්පු විඤ්ඥානන් තින්නන් සංගතය පස්සු පස පච්චයා වේදනා වේදනා පච්චයා තන්නා තන්නා පච්චයා
උපාදාන පච්චා භව භව පච්චා ජාති ජාති පච්චා ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස් උපායාසා. එතකොට මෙන්න මේ විදිහට මෙන්න මේ හිත බැහැරට ගියොත් බැහැරට යනවා කියන්නේ විශුද්ධ යනවා කියන්නේ මේ ඇහෙන් රූප දැක්කට පස්සේ ඒ රූපයට අනුරූපව දෙන්නේ හිත ඇසිරෙනවා. රූප නිමිත්ත කියලා කියන අපි රූප නිමිත්ත සද්ද නිමිත්ත කියලා කියන්නේ රූපය කියන්නේ නිමිත්තක්. එතකොට ඒ රූප නිමිත්තට අනුව හිත හැසිරෙනවා. ඒ රූපේ නිමිත්තේ තියෙන මොකද ආස්වාදයක් තියෙනවා. ඒ ආස්වාදයෙන් හිත මොකද වෙන්නේ? ගෙතෙනවා. ඒ ආස්වාදයෙන් හිත මොකද බැඳෙනවා. ඊට පස්සේ ඒ ආස්වාදයට හිත බැඳලා වුණාම ඊට අනුකූලව හිත විශ්චිත වෙලා වේදිලා යනවා. ඊට බැඳුනන් පස්සේ ඒක අනුව තමයි නොයෙක් විදිහට දේවල් කර්මය ඇති වෙන්නේ, දුක් ඇති වෙන්නේ, ඔක්කොම ඇති වෙන්නේ මේ මොහොතට දුක බය ඇති වෙන්නේ ඒ විදිහටයි. එතකොට මේ අර බාහිර රූපේ යථා ස්වභාවය අපි දකින්නේ නැති නිසා තමයි අපිට ඒක වෙන්නේ. ඒ නිසා බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තුල අපි මොකද කරන්නේ? නිතරම අර බාහිර මේ රූප කියන දේ යථා ස්වභාවය අවබෝධ කරගන්න අපි නිතරම මහන්සි ගන්නවා. එතකොට බාහිර රූපේ යථාර්ථය අපි අවබෝධ කරගත්තා නම් ආන්නේ රූප නිමිත්තට අනුව හිත හැසිරෙන්නේ නැහැ. එහෙම නැත්නම් ශබ්ද නිමිත්තට අනුව හිත හැසිරෙන්නේ නැහැ. ගන්ධ නිමිත්ත අනුව හිත හැසිරෙන්නේ නැහැ. රස නිමිත්තට අනුව හිත හැසිරෙන්නේ නැහැ. ධම්ම නිමිත්තට අනුව හිත හැසිරෙන්නේ නැහැ. පොට්ටබ්බ නිමිත්තට අනුව හිත හැසිරෙන්නේ නැහැ. දැන් මොකද වෙන්නේ? නිතරම යත් එක්ක යනවා. ඒකයි රූපයක් දැක්කොත් විඥානය කායකද යන යාපස්සේම යනවා. ඊට පස්සේ යා එක්කම ගෙතෙනවා විඥානය. ඊට පස්සේ ඔයත් එක්කම බැඳෙනවා. ඊට පස්සේ ඉතින් ආයි ගැලවිලි බොරු. ඒ නිසා ඒකයි අපිට දැන් මේ අතීතයේ බලපු සියලු රූපවලට හිත තාම හැසිරෙනවා. තාමත් වෙන බලපුවා පරණේවා. පරමද බලපුවා තාම බලනවා. නේද? පරණ අහපුවා තාම ඒවා අනුව හැසිරෙනවා. ඒවට දැන් හිත තාම ගෙතිලා තියෙන. අයින් කරන්න කිව්වොත් ඒවා අයින් කරන්න කැමති නෑ. උදේ දෙයක් අපිට වුණා නම් උදේ සිද්ධියක් වුණා නම් දැන් අපි අයින් කරන්න කිව්වොත් හිතේම අයින් කරන්න පුළුවන්කම නැයි. ඇයි එහෙම බැරි? හිත ඒක අනුව හැසිරෙනවා. ඒකට හිත ගෙතිලා. ඒකට හිත බැඳිලා. ඇයි එමුනේ? ඒ ගෙතුනේ. ඒ බැඳුනේ. ඒකේ අපිට තිබුණ මොකද්ද? ආස්වාදයක් තියෙනවා. මොකද්ද? ආස්වාද. මේක කියවනේ රූප සද්ද නිමිත්ත. ආස්වාදයට මිත මොකද වෙන්නේ? ගෙතෙනවා. එතකොට මේ රූප සද්ද ගන්ධ රස ස්පර්ශ හැම එකෙම තියෙන ආස්වාදයක්. ආන්නේ ආස්වාදය නිසා තමයි ඒක අනුව යන්නේ. ඒක අනුව හැසිරෙන්නේ. ඒකට හිත ගෙතෙන්නේ මොකද? මේ ආස්වාදය නිසා. ඒකයි. හැම දෙයකම අපිට පේනවා ආස්වාදය. ආස්වාදය පේනවා තියෙනවා කියන සංඥාව තුළ තියෙනවා කියන්නේ මොකද්ද? ආස්වාදය. සැප කියන්නේ ආස්වාදය. මගේ කියන්නේ ආස්වාදය. අන්න තියෙනින්ද තමයි යත් කියන්නේ. දැන් නැතිවත් කියන්නේ යනවද? නැතිවත් එක හැසිරෙන්න යන්නේ නැහැ. තියෙනවා කියන සංඥාවක් එක තමයි ඔන්න යත් එක්ක විඥානේ හැසිරෙනවා. ඒකයි. සද්දයක් ඇහුවොත් ඔන්න යත් එක්ක හිත විඥානේ හැදෙන්නේ තියෙනවා කියන එකත් එක්ක. ඒකයි. දැන් අපිට කෙනෙක් නින්දා කරොත් අපහාස කරොත් ඒක මොකද වෙන්නේ? තියෙන දෙයක්. ඊට පස්සේ ඔන්න හිත හැසිරෙනවා. උදේ ඔන්න අපිට මොනවාරි විඥාණයට දැන් අපිට මොනවාරි සිතක් හටගත්තා. තාම මේ හිතත් එක්ක සමහරලාට අපි හැසිරෙන්නේ නැයි තියෙන හින්දා. ඒ විඥානේ නිරුද්ධුණා නැතේ හිත නිරුද්ධුණායි කියලා දන්නේ නැහැ. උදේ කේන්ති හිතක් හටගත්තා. උදේ බයක් හටගත්තා. සැකයක් හටගත්තා. නිරුද්ධුණායි කියලා දන්නේ නැහැ. තාම තියෙන නිසා තාම ඒත් එක්ක හැසිරෙනවා. දැන් බැලුවාම කොහෙද ගියේ කිව්වම අන්න මොකද වෙන්නේ? මට උදේ දෙයක් මේ උදේ මගේ හිතට දුකක් ඇති වුණා නැත්නම් බයක් ඇති වුණා දැන් මට ආයෙ මතක් වුණා දැන් ආයෙත් එයත් එක්ක තාම හැසිරෙනවා. ඒක අනුසාර කියන්නේ එයත් එක්කම යනවා. සද්ධානුසාරී කිව්වන්නේ ශ්‍රද්ධාව අනුව ශාසනය හැදෙන. ඒ වගේ මේ රූප නිමිත්ත සද්ද නිමිත්තට අනුව හිත නිතරම එයත් එක්ක යන ගතියක් තියෙනවා. එයත් එක්ක හැසිරෙනවා. එයත් එක්ක තමයි නිතරම කටයුතු කරන්නේ. එයත් එක්ක තමයි පදිංචි වෙලා ඉන්නේ. ඒ ඊට පස්සේ මොකද වෙන්නේ? යන්න මොකද එයත් එක්ක ගෙතෙනවා. එයා එක දන්නේවත් නැතුව ගෙතෙනවා. ඊට පස්සේ එයාට බැඳෙනවා. බැඳුනට පස්සේ අයින් කරන්න හරි අමාරුයි. ඊට පස්සේ බැඳුනට පස්සේ එයා ගෙතෙනකොට බැඳෙනකොට එයා මේ නරක කෙනෙක් හැටියට නෙවෙයි දැන් මේ එයාට බැඳෙන්නේ. නේද? දැන් අපිට කෙනෙක් මොනවාරි දෙයක් කරනවා. දැන් අපිට දෙයක් අහිමි වෙනවා. අහිමි වුණාට පස්සේ අපි ඒක ගැන නිතරම කල්පනා කරනවා. ඊට පස්සේ අනිත් අයගෙන අනියෝ කතාවලා දාන ඔයාට විතරක් අය වෙලා තියෙන මේ ලෝකේ මිනිසුන්ට ඔඩු වැඩි දේවල් නැති වෙලා තියෙන්නේ නේද? ඒ විදිහට කියන නමුත් අරයට මොකද වෙන්නේ? එයාට මොකද එයා ඒකට බැඳෙන. එයා හිතනවා
මම පොළොතැවීම තුළ තමයි මට සහනයෙන් ලැබෙන්නේ. ඉතින් ඒ නිසා මොකද නර හිතත් එක්ක තමයි හැසිරෙන්න කැමති. අර විපතත් එක්ක තමයි හැසිරෙන්න කැමති. අනිත් අය එයාව එකකින් ගලවන්න හරියට වෑයම් කරනවා. නමුත් එයා පදිච්චියට යන්නේ හැසිරෙන්නේ යන්නේ කායිකද? අර වෙච්චි හානියත් එක්ක. ඒක වෙච්චි පාඩුවත් එක්ක. එහෙම නැත්නම් කනින් නම් අහපු දෙයක් එක්ක. කවුරු හරි අපහාසයක් කරන නින්දාවක් කරන ඒකත් එක්ක තමයි එයා ඉන්න කැමති. එතකොට එයාගෙන් අයින් කරන්න හරි අකමැති. එතකොට අපිට නිතරම අනිත් පැත්තෙන් තියෙන දෙයක් තමයි දෙයක් හටගත්තට පස්සේ ඒ අයින් කරන්න ඕනේ. නිත්‍ය සංඥාවත් එක්කමයි තියෙන්නේ. තියෙනින්ද අපිට ඕනේ අයින් කරන්න. ඉතින් ඒ නිසා මොකද වෙන්නේ? නැත්නම් මගේ දෙයක් තමයි නැතුනේ ආයෙ මං ඒ මා සතු කරගන්න ඕනේ. මගේ දෙන්නේ නැතුනේ. එතකොට මොකද වෙන්නේ? මා සතු කරගන්න ආයෙ කල්පනා කරනවා අරක ලබා ගන්න. එතකොට මොකද වෙන්නේ? ඒකට හිත එතකොට ඒ නිමිත් අයින් කරන්න එකක් හැමති නැහැ. ඒ නිසා කෙනෙක් මැරුණොත් එහෙමයි හැම පැත්තේ මෙහෙමයි ඒක අපි ඒ නිමිති පවත්තන්න හරි කැමති. ඒ ආගර කතා කරනවා නම් දුක් වෙනවා නම් හරි කැමති අනිත් අය. ඉතින් ඒ විදිහට ඒ නිමිත්තට අනුව හිත හැසිරෙනවා. ඒ වගේ නිමිත්තට හිත ගෙතෙනවා බැඳෙනවා. ඉතින් ඒකෙන් අයින් කරන්න හරි අමාරුයි. එතකොට ඒක නිත්‍ය වශයෙන් ඊට පස්සේ පේනවා. ඒ වගේම සුඛ වශයෙන් පේනවා. ඒ වගේ මගේ දෙයක් හැටියට මගේ හින්දා මම ඒකත් එක්ක තමයි හැසිරෙන්න කැමති. ඒ නිසා තමයි අපේ හිතේ හටගන්නේවා මුළු ලෝකයාම ඇවිල්ලා කිව්වත් අයින් කරන්න කියලා තේත් අපි අයින් කරන්නේ නැහැ. ওই ප්‍රශ්නේ දැන් හිතුවා ඇති. එහෙම කිව්වට හරියන්නේ නැහැ. දැන් කියලා තියෙනව නේද ඔය ගැන කතා කරන්න. නමුත් කතා කරන්නම තමයි කැමති. ඒ හටගෙන නිරුද්ධ වෙච්ච ගැන කතා කරන්න හරිය කැමති. ඒකයි. වෙච්ච අලාභ හානි ගැන තමයි කතා කරන්න හරි කැමති. බාහිරින් වෙච්ච අඩුපාඩුවක් ගැන කතා කරන්න තමයි කැමති. පුජ්‍යලයෙන් වෙච්ච අඩුපාඩුව ගැන තමයි අපි කතා කරන්නේ. එයා අපිට ගොඩාක් දේ කරලා තියෙනවා. නමුත් ඒවා අපිට මතක් වෙන්නේ නැහැ. අපේ හිත අරකට තමයි ගෙතෙන්නේ. අපිට මතක් වෙන්නේ නැති ඒවා. ඒතකොට ඒ කරුණ තමයි අපේ හිත නිතරම හැසිරෙන්නේ. එතකොට ඒකයි මේ එතකොට මොකද මේ විඥාන සම්පූර්ණ මොකද වෙන්නේ? බහැරටම ආන විහිදිලා විශ්ිත වෙලා යන්නේ. ඒතකොට හැම වෙලෙම විඥානේ හැසිරෙන්නේ කොහෙද? අර රූප නිමිත්ත, අනුරූප සද්ද නිමිත්ත, ගන්ධ නිමිත්ත, රස නිමිත්ත, පොට්ටබ්බ නිමිත්ත අනුරූප ඒ නිමිත්ත ආස්වාදයට හිත මොකද වෙන්නේ? ඊට පස්සේ ගෙතෙනවා. ගෙතෙනවා දන්නවනේ ආයෙ ගලව ගන්න හරිය අමාරු. ඒකයි මේ අතීත සිද්ධිය අපිට කොච්චර කවුරු කිව්වත් අතාරින්න හරිය අමාරු. අපි කියනවා සමාව දෙන්න කියලා. ඇත්තටම අපිට සමාව දෙන්න හරිය අමාරු. මොකද අපේ හිතේ එකත් එක දැන් ගෙතිලා තියෙන්නේ. විනි බන්ධකෙන් බැඳිලා ඉන්නේ අපි. ඒ බන්ධනෙන් අපිට ගැලවෙන්න හරිය අමාරු. ඒක රූප නිමිත්තක් වෙන්න පුළුවන්. සද්ද නිමිත්තක් වෙන්න පුළුවන්. ඒ ආස්වාදයට හොඳටම හිත බැඳෙනවා. ඒ බැඳුනට පස්සේ ඒකත් එක්ක හිත විශ්විත වෙලා ඒකටම හිත හැම වෙලේම ගමන් විඥානේ ගමන් කරනවා මිසක් ඒ නිසා ඒකට කියනවා බහිද්ධ විඥාන වික්කිත විසතං කියනවා. එතකොට ඒ බහැරට නිතර හිත හසුරුව තමයි සාමාන්‍ය. එතකොට මොකද වෙන්නේ? සිද්ධ වෙන්නේ මොකද? ආයමත් ජාතිය හට ගන්නවා. ආයමත් ජරා මරණ කරා යනවා. ආයමත් ශෝක පරිදේ උදුත්තම නැත. මේ මොහොතේ ශෝකේ බය ඔක්කොම හටගන්නේ මේ අන්න අර හටගත්ත නිමිත්තට අනුව හිත හැසිරුණොත්. ඒ නිමිත්තට හිත ගෙතුනොත් තමයි වෙන්නේ. ඒ නිසා බුදුරජාණන් වහන්සේ නිසා කියන මෙන්න මේ බාහිරව මේ රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ වල තියෙන යථා ස්වභාවය අපි නිතරම බලන්න ඕනේ. ඒවා අනිත්‍ය වශයෙන්, දුක් වශයෙන්, අනාත්ම වශයෙන් බලන්න ඕනේ. රෝගයක්, අඩුවක්, තුවාලයක් හැටියට බලන්න ඕනේ. භයානක දේවල් හැටියට දකින්න ඕනේ. ආන්නේ දකිනකොට මොකද වෙන්නේ? හිත ඊට අනුව හැසිරෙන්න යන්නේ නැහැ. අනිත්‍ය කියලා දැක්කම හසුරවන්න යන්නේ නැහැ. දැන් අපිට කෙනෙක් බයිනකොටම අපි දන්නවනේ ඒක වෙනස් වුණායි කියලා. ඒතර වෙනස් වෙච්ච දෙයක් ආයේ හසුරවන්න යන්නේ නැහැ. දැන් තියෙනින්ද තමයි ඒකත් එක්ක යන්නේ. ඒකයි. දැන් අපිට නිතරම සද්දයක් අඩ ගන්නවා නිරුද්ධ වෙනවා. වේදනාවක් ඕනම දෙයක් එම. හැබැයි ඉතින් මොකද තියෙනවා කියන දේ යත් එක්කම තමයි ඉතින් ඔන්න හැසිරෙන්න බලනවා. ඊට පස්සේ හැසිරෙනකොට මොකද වෙන්නේ? දන්නේවත් නැහැ. එයාට ගෙතෙනවා. ඊට පස්සේ මොකද වෙන්නේ? එයාට බැඳෙනවා. බැඳුනට පස්සේ ගැලවෙන්න හරිය අමාරු. ඒ නිසා අපි අර කියන මේක යථා මේක යම් ආකාරයට උපපරික්කය. උපපරික්ෂය කියන්නේ මේ රූපේ තියෙන යථා ස්වභාවය බලනවා. ඒතර සංසාරේ පුරාවටම මේ රූපේ ඇත්ත බලන නෙවෙයි. රූපෙත් එක්ක එන්න කිව්වම ගියේ කවුද කියලා දැනගෙන නෙවෙයි. ඊට පස්සේ බැඳුනේ කවුද කියලා දැනගෙන නෙවෙයි. දැන් මෙයාගේ ඇත්ත පේනවා. රූපේ ගැන මොකද්ද වෙනස් වෙන එකක්. රූපේ ගැන අනිත්‍යයි. රූපේ ගැන දුක උපද්දලා දෙන. ඒ කියන්නේ ආයතනයක් කියන්නේ රූපා යතනේ. රූපේ කියන්නේ ජරාව, මරණ, ශෝක, පරිදේව, දුක් දුම්නස් දෙන දෙයක්. ඒතර ඒක ආයතනයක් හැටියට ඒක දුක. ඒ නිසා ඒක දුක.
එනිසා රූපේ හටගන්න නිරුද්ධ නිසා මම මගේ මට අයිති කියලා ගන්න බෑ. මේ විදිහට අන්න රූපේ යථා ස්වභාවය අවබෝධ කරගත්තොත් අන්න රූපේ අර නිමිත්තට අනුව හිත ඊට පස්සේ හැදෙන්නේ නැහැ. ඒකත් එක්ක බැඳෙන්නෙත් නැහැ. ඒකම කෙතෙන්ට යන්නේ නැහැ. සද්දත් එහෙමයි. හටගන්න හැම සද්දයක්ම දකින්න අනිත්‍ය හැටියට. හටගන්න හැම සද්දයක්ම දුක පද්දර දෙන දෙයක්. ඒවම මේවා සැප හතර දෙන දේවල් නෙවෙයි. ඒ නිසා ඒක දුක හැටියට දැක්කොත් ඒක ආයෙ පාවිච්චි කරන්න යන්නේ නැහැ. නැත්නම් අපි සද්ද නිමිත්ත මේ ඒවට තමයි අපි පාටික නිමිති එහෙම කියන ගේ කියන්නේ මොකද්ද කියලා මොකද්ද කියන්නේ පාටික නිමිති. ඒ පාටික නිමිත්ත රූපයක් වෙන්න පුළුවන්. ඒ පාටික නිමිත්ත සද්දයක් වෙන්න පුළුවන්. ඒ පාටික නිමිත්ත ගඳ සුවඳකුත් වෙන්න පුළුවන්. ඒ පාටික නිමිත්ත රසයක් වෙන්නත් පුළුවන්. ඒ පාටික නිමිත්ත පොට්ටබ්බයක් වෙන්න පුළුවන්. ඒ පාටික නිමිත්ත ධර්මයක් වෙන්නත් පුළුවන්. ඒකයි. එතකොට ඇලෙනවා දේවල් වලට. ඒ ඇලෙන්නේ අර රූප නිමිත්ත. ඒක රූප නිමිත්තකට සද්ද නිමිත්තට ගන්ධ නිමිත්තට තමයි අපි ඇලෙන්නේ. ඇලීම ගැටීම දෙකම තියෙන්නේ ඊට අනුරූපව. ඒ නිසා ඒක යථා ස්වභාවය දැක්කොත් අපි ඒක අනිත්‍යයි දුක්ඛයි අනාත්මයි කියලා එතකොට අන්න විඥාන ඊට අනුව හැසිරෙන්න යන්නේ නැහැ. වෙනස් වෙච්ච දේවල් එක ආය කල්පනා කරලා හිතලා දැනගෙන වැඩක් නැහැ. ඒ නිසා විඥානය ඒකත් එක්ක ආය කැරකි ගැට ගැහි යන්නේ නැත්තම් මොකද වෙන්නේ? ඒකට මායායි ගෙතෙනවා විඥානය. ඒකම තමයි කල්පනා වෙන්නේ. මට මේ කල්පනා වෙන්නේ මේ දවස්වල මේකමයි කියලා කියනවා. නේද? ඒකමයි අප්පා මට මතක් වෙන්නේ. මට හිතෙන්නේ මේකමයි කියලා කියනවා. මොකද ඒ නිමිත්ත යථාර්ථය අපි දන්නේ නැති නිසා කියන යම් යම් ආකාරයකට කෙනෙක් අන්න විමසලා බැලුවොත් එයාට විඥාන රහතන් වහන්සේලාගේ විඥානේ ඒ විදියට හැසිරෙන්නේ නැහැ. එයි රහතන් වහන්සේලාට රූප පේනවා සද්ද ඇහෙනවා ගඳ සුවඳ නමුත් ඒකට අනුව හිත හැසිරෙන්නේ නැහැ. උන්වහන්සේලාට කියන දැන් රහතන් වහන්සේලා රස අනුභව කරනවා. භාග්‍යවතුන් වහන්සේ දවසක් අහනවා සාරිපුත්ත මේ වේදනාව තියෙන මේ වේදනාවේ ආස්වාදයක් තියෙන ඒක තේරෙන්නේ නැති කියන. ඒතර කියන ස්වාමීනි විදීමක් හට ගන්නවා. ඒක සමාන රූපයක් බැලීම තුළ වෙන ප්‍රසාදය අපි කෑමක් කියලා රහතන් වහන්සේලාට ආහාර ගන්න වෙනවනේ. අනිවාර්යෙන් ආහාර ගන්නකොට ඒ රස රසය තියෙන. හැබැයි රසයත් එක්ක විඥානය හැසිරෙන්නේ නැහැ. රසයට විඥානය ගෙතෙන්නේ බැඳෙන්නේ නැහැ. උන්වහන්සේලා රසය දැනෙන්නේ මොකකටද? අනිච්චන්ති පජානාති අනිත්‍යයි කියලා දැනගන්නවා. ඊළඟට අනුජ්ජ බැස නොගත යුතුයි කියලා. අනික අනුමිදන්ත නොසතුටු යුතුයි. කියන්නේ මේකේ ඇති සතුටක් නෙ මේක සුළු තප්පරයකට මේ දිවේ තිබිලා මොකද වෙන්නේ? නැතිවිලා යන නිසා අල්ලන්න දෙයක් නැහැ. මම්මාගේ කියලා ගන්න දෙයක් නැහැ. නිත්‍ය සුඛාත්ම වශයෙන් ගන්න දෙයක් නැහැ. ආන්නේ නිසා තමයි උන්වහන්සේලාගේ විඥානය වට ගෙතිලා බැදලා යන්නේ නැහැ. ඒ නිසා උන්වහන්සේලාට ආය පුනර්භවයක් සකස් වෙන්නේ නැහැ. ඒක උන්වහන්සේලාට පුනර්භවයක් වෙන්නේ නැහැ. ඒකට හිත බැඳුනොත් තමයි අර අපි කියන්නේ පස්සපච්චය වේදනා වේදනා පච්චය තණ්හා තණ්හා පච්චය උපාදාන උපාදාන පච්චය භව භව පච්චය ජාති ජාති පච්චය ජරා මරණ ශෝක පරිදේ දුක්ඛ දෝමනස් පායස සමය මේතස් කේවල දුක්ඛ කන්දස්ස සමුදය. මේ විදිහට සියලුම දුකේ සකස් වීම තියෙනවා. ඉතින් මේ විදිහට රහතන් වහන්සේලා අන්න මේ බාහිර මේ රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශයන්ගේ යථාර්ථය උන්වහන්සේලා විමසලා ආන යථාර්ථය අවබෝධ කරගත්ත නිසා විඥානය කොයි වෙලේකවත් බැහැරට දුවන්නේ නැහැ. ඊළඟට කියනවා බැහැරට විඥානය දුවනවා වගේම එහෙම දිවෙ නැතත් ඊට පස්සේ දින ප්‍රශ්න මොකද්ද? බැහැරට දුවන්නේ ඇතුළට පොඩ්ඩක් දාන්න පුළුවන් තරම් ඊට පස්සේ කිඳා බහින්න බල. ඇතුළේ යන ගන්නවා. බැහැර යන්නේ නැහැ. ඇතුළේ මේක පදිංචි කර ගන්නවා. ඒක මොකද්ද? කියනවා දැන් සමහර අය දැන් කාමී ආදීන දක්න රූප සද්ද ගන්ධ රස ස්පර්ශ කාමී ආදීන දැකලා කාමෙන් නිදහස් වෙන්න ඕන කියලා බණ භාවනා කරනවා. ඒ නිසා තමයි අපි කියන්නේ විවිච්ඡේව කාමී විවිච්ඡේව අකුසලී ධම්මේ කාමයන්ගෙන් වෙන්න අකුසල ධර්මයන්ගෙන් වෙන්න විතක්ක ਵਿਚාර පීතිසුඛ සහිත මේ ප්‍රථම ධානයේට සම්බන්ධනවා. එතකොට මෙන්න මේ ප්‍රථම ධානයේ සම්බන්ධපත ප්‍රථම ධානයේ තියෙනවා මොකද්ද? විවේකයෙන් හටගත් ප්‍රීති සුඛ තියෙනවා. විවේකයෙන් හටගත් ප්‍රීති සුඛ තියෙනවා. දැන් අර හිතේ පංච නීවරණාදී සම්පූර්ණයි කියලා ඒ නිසා මේ විවේකයෙන් හිතපත් වෙනවා. ඒ විවේකයෙන් හටගත් ප්‍රීති සුඛට අනුව විඥාණයට පස්සේ හැසිරෙනවා. ප්‍රීති සුඛයට අනුව විඥාණය හැසිරෙනවා. එහෙම නැත්නම් විවේකයෙන් හටගත් ප්‍රීති සුඛයට අනුව විඥාණය ගෙතෙනවා, බැඳෙනවා. ආනේකට කියන ආධ්‍යාත්මී හිත හිඳා බහිනවා. ඒකයි දැන් බුදුරජාණන් වහන්සේලා පහළ වෙන්නේ නැති කාලේ සමහර අය මේ බැහැරට විඥානය අනේක සමහරලාට නතර කරගන්න. හැබැයි මොකද වෙන්නේ? අජ්ජත්තේ පිටවාගෙන ඒකට මෙත් වෙලා ඊට පස්සේ ගිහලා ආයෙත් මොකද වෙන්නේ?
ආයත උපත කරා යනවා ගිහිල්ලා උපදින්නේ බ්‍රහ්ම ලෝකවල ගිහිල්ලා උපදිනවා ඒත් ගැලවෙන්න පුළුවන්කම නැහැ ආයතින් ජරා මරණ ශෝක පරිදේව දුක් දුම්නස් කරා යන්න සිද්ධ වෙනවා ඒ වගේම මේ ඥාන මේ විදිහට දිනු කරන නිසා තමයි සමාධියක් වැඩි පමණින්ම කෙනෙක් නිවන් දකින්න පුළුවන්කමකුත් නැහැ ඒ නිසා තමයි බුදුරජාණන් වහන්සේ ධර්මයේ තුල අපි සමාධියක් වැඩුවත් ඒකත් අපි මොකද කරන්නේ විපස්සනා කරනවා ඒක යථා යථා අපපරික්කේ කියන්නේ යම් යම් ආකාරයකට බලනකොට ඇතුලේ විඥානීය කිදා බහින්න යන්නේ නැහැ. කෙනෙක් අපි පරම ධානය ලැබුවකම යා මොකද කරන්නේ ප්‍රථම ධානය කියන්නේ පංච උපාදානස්කන්ධයක් ඇටිය දකිනවා. බුදුරජාණන් වහන්සේ මේ දේශනා කරනවා කියන ප්‍රථම ධානය කියන්නේ මොකද? රූපගතං, වේදනාගතං, සංඥාගතං, සංකාරගතං, විඥානගතං. මේ පරම ධානය කියන්නේ එතනක් තියෙන රූප, වේදනා, සංඥා, සංකාර, විඥාන. ඒ විදිහට ඒකේ අනාදීනෝ බලන ආදීන බලනකොට මොකද වෙන්නේ ආන්න එතන තියෙන ප්‍රීතියට සුඛයට මොකද ඒකත් රූප ඒ වේදනාවත් අනිත්‍ය දුක්ඛ අනාත්ම මේ වේදනාවත් ගනුවත් වාලයක් කනුන් සතු දෙයක් කැඩෙන මිදෙන දෙයක් ඇටියට පෙන්වන්නේ ඉතින් මේ විදිහට අර අනිත්‍ය වශයෙන් දුක් වශයෙන් රෝගයක් ගනුවත් වාලයකට එයායේ අර සමාධි සිත කියන එක නැත්නම් සමාධියෙන් හටගත් මේ සමාධිය කියන්නේම පංච උපාදානස්කන්ධයක් ඇටියට පේන්නේ. ඒතර ප්‍රීතියක් තියෙනවා, ඒතර සුඛයක් තියෙනවා නම් ඒ පීතියක් තියෙනවා කියලා හඳුනාගත්තම ඒ ඔක්කොම දකින්නේ දුකක් හැටියට. ඒ නිසා එතන හිත මොකද වෙන්නේ? කිඳා බහින්නේ නැහැ. එහෙම නැත්නම් දැන් සතිපට්ඨානයට අනුව සමාධියක් හිතේ හටගත්තොත් එයා හිතනවා ඒ සමාධිය කියන්නේ මොකද්ද? සංස්කාරයක් හැටියට දකිනවා. ඒතකොට ඇයි මේ සමාධිය හටගත්තේ? හේතු බලන සමුදය ධම්මානුපස්සීවා ධම්මේසු විහෙරති වය ධම්මානුපස්සීවා ධම්මේසු විහෙරති සමුදය වය ධම්මානුපස්සීවා ධම්මේසු විහෙරති. ඒතර මේ සමාධිය කියන්නේ ධර්මතාවය. ඇයි හටගත්තේ කියලා බලනවා. සමාධිය හටගන්නේ මොකද? මනස්කාර හට ගැනීමෙන් මේක හටගන්න මනස්කාර නැතිවීමෙන් නැතර. ඒතර සමාධිය කියන්නේ මොකද්ද? අනිත්‍යයි කියලා දකිනවා. ඒ හේතුවක් හට ගැනීමෙන් හටගන්න හේතු නැතුණොත් නැතර සමාධිය කියන්නේ සංස්කාරයක්. ඒතර තමයි කියන්නේ අනිශ්චිතෝ විහෙරති. අන්න සමාධිය ඇසුරු කරන්නේ නෑ අනු හැසිරෙන්නේ අනිශ්චිතෝ විහෙරති කියන වාසය කරන්නේ ඇසුරු නොකර. ඒක යත් එක්ක හැසිරලා යන්නේ නෑ. ආධ්‍යාත්මික කිදා බහින්නේ නැහැ කියන එකයි. ඊළඟට අනිශ්චිතෝ නැච කිංචි ලෝක උපාදී සමාධිය උපාදාන වෙන්නේ නෑ. සමාධිය මමයේ මාගේ මටයි කියලා ගන්න නෙයි. එයාට කියන්නේ සමාධිය කියන්නේ හට ගන්නවා නිරුද්ධ. ඒ නිසා මෙතන දැන් කිදා බහින්න දෙයක් නෑ. මෙතනත් හිත විඥානෙ පීඩන්නේ නෑ. එතකොට ඒකමුත් මොකද වෙන්නේ? ආන්න බහැර වෙනවා. එතකොට පිටට යන ගතියක් නෑ දැන් ඇතුළට ගතියක් ගතියක් නෑ. ඒ විදිහට පළවෙනි ධ්‍යානෙ වෙන්න පුළුවන් දෙවෙනි ධ්‍යානෙ තුන්වෙනි ධ්‍යානෙ හතරවෙනි මේ ඥාන මොනව ලැබුවත් ඒ විදිහට විමසා බලනවා. ඒකයි යතා යතා උපපරික්ඛේ කියන්නේ යම් යම් ආකාරයකට බලන තථා ඒ බලන ආකාරයට මොකද වෙන්නේ? ආනාධ්‍යාත්මික හිත පිටන්නේ නෑ. ඒක බලන විදිහට යාර මොකද වෙන්නේ? ඇත්ත පේන්න මේකෙත් මම මගේ මටයි තියෙන නිත්‍ය සුඛයි කියලා පදිංචි වෙන්න පඨමයෙන් පළවෙනි ධ්‍යානෙ තුල දෙයක්වත් නෑ. ඒව සංකාරයක් ඔක්කොම සංකත හැටියට දකිනවා. යමක් සකස් වුණා නම් තන් නිරෝධ ධම්මක් ඒ සකස් වෙච්ච දේ මොකද නැති වෙලා යනවා. උපාද වය ධම්මිනෝ. ඒ නිසා එතන හිත පිහිටන්නේ නැහැ. ඒ නිසා ඇතුලේ හිත පිහිටුව ගන්නේ නැහැ. බුද්ධ ශාසනය තුල අපි ඒක යර බෑ. දැන් පංචකාමයෙන් අපි අයින් වෙන්න නම් මොකද වෙන්නේ? අපි යන සමාධිය වෙනකොට දැන් කාමයේ ගහපු රවුන්ඩ් එක මොකද වෙන්නේ? ඒක නැතිලා ඔන්නේ ඊට පස්සේ මොකද වෙන්නේ? අර සමාධියේ විඥානය යන්න පිහිටනවා. දැන් දුවන්නේ පිටට ඇතුලේ දැන් එනවා. ඇතුලට හිත පිහිටනවා. ඒ පිහිටියන් පස්සේ හිමීට මොකද වෙන්නේ? ඒකෙමුත් ගලවලා දානවා අර විදිහට නුවණින් විමසලා. ඒ වගේම බුදුරජාණන් වහන්සේ දේශනා අනුපාදා අපරිතස්සන. අනුපාදා කියන්නේ කිසිවකට බැඳෙන්නේ නැහැ. දැන් අපි මොකද වෙන්නේ? නිතරම බැඳෙනවා. මොකද මේ රූප වේදනා සංඥා සංඛාර කියන පංච උපාදාන ආත්මීය වශයෙන් අපි ඒකට බැඳෙනවා. මම මාගේ මට අයිති කියලා. ඒක හතර ආකාරයකට පෙන්වන එකට කියන සක්කාය දිට්ඨිය කියලා. රූපේ ආත්මය හැටියට දකිනවා. ආත්මය තුල රූපය තියෙනවා. එහෙම නැත්නම් රූපය තුල පරිච්ඡ වෙනා නැත්නම් තමා තුල රූපය තියෙනවා නැත්නම් රූපය තුල තමා ඉන්නවා. මේ විදිහට සතර ආකාරයට බලනවා. රූපං අත්තතෝ සමුනුපස්සති කියන රූපේ ආත්ම වශයෙන් රූපවන්ත මේ රූපයෙන් තම ආත්මය සකස් වෙන්නේ. අත්තනීවා තමා තුල තමයි රූපය තියෙන්නේ. නැත්නම් රූපස්මින්වා රූපය තුල තමයි තමා ගිහිලා පදිංචි වෙලා ඉන්නේ. මේ විදිහට බලනවා. ඒතර බුදුරජාණන් වහන්සේ ධර්මයේ තුල ශ්‍රාවකයෝ එහෙම මොකුත් බලන්න යන්නේ. අය බලන්නේ රූපේ හැම මොකද්ද?
අනිත්‍ය හැටියට බලන දුකක් හැටියට අනාත්මය රෝගයක් ගඩුවක් තුවාලයක් කණු සතුටක් කැඩිලා බිඳලා යන දේවල් විදිහට මේ විදිහට ආදීනව බලනකොට මොකද වෙන්නේ රූපය වෙනස් වෙනකොට රූපයට අනුව විඥානය වෙනස් වෙලා අන්න තැති ගැනීම මුකුත් හටගන්නේ නැහැ චිත්තම් පරියාදයෙන් හිත යට වෙන්නේ නැහැ ඒ නිසා දුකට වෙහෙසට බයට මුකේටවත් පත් වෙන්නේ නැහැ රූපේ යථා ස්වභාවය දකින නිසා යා තැති ගන්න කෙනෙක් නෙවෙයි බය වෙන කෙනෙක් නෙවෙයි කම්පණයට පත් වෙන කෙනෙක් නෙවෙයි ඇයි අනේ මට මෙහෙම උනේ කික එක තැන හොය යන කෙනෙක් නෙවෙයි අපේක්ෂාවක් නැහැ ඇයි අපේක්ෂා කර තියාගන්න දෙයක් නැහැ මොකද වෙන්න ඕන දේ තමයි වෙන්නේ 아무තේ බය වෙන්න දෙයක් නැහැ ඇයි අනේ මෙහෙම උනේ කියලා දැන් මම කොහොමද මේකෙන් ගැලවෙන්නේ කියලා අපේක්ෂාවක් නැහැ ඉතින් මොකද වෙනස් වෙන දෙයක් වෙනස් වුණා මගේ සතු දෙයක් නැති වුණා නෙවෙයි දුකක් හටගෙන ඒ දුක නිරුද්ධ වුණා නැත්නම් සංස්කාරය නිරුද්ධ වුණා ඒ නිසා ඒකයි කාතස්ස පරිදේවන හඬල වැළපල ශෝක කළ වැඩක් නැහැ සංඛාරා උපරුද්ධිත කියන සංස්කාරය වෙනස් වෙලා නැතිලා යෑමක් පමණයි සිද්ධ වුණේ ඉතින් ඒ විදිහට අන්න මේ පංච උපාදානස්කන්ධයේ යථා ස්වභාවය ශාවක බලනකොට මොකද වෙන්නේ ඒ පංච උපාදානස්කන්ධය මම මාගේ මට අයිති කියලා බැඳෙන්නේ නැහැ ඒ නිසාම තැති ගැනීමකුත් නැහැ එතකොට මෙන්න මේ මෙහෙම කෙනෙක්ගේ සිතක් සකස් වුණොත් මත්තේ ආය ජරා මරණ ශෝක පරිදේ දුක් දුම්නස් මුකුත් හටගන්නේ නැහැ මෙහෙම පත් වෙන අය කවුද රහතන් වහන්සේලාන්න ආධ්‍යාත්මීය දේවල් වලට වැදිලා මේ බාහිර දේට හිත විසිරලා යන්නේ බාහිර රූප කොච්චර හැවුණා රහතන් වහන්සේලා රූප කොච්චර පෙවුණා සද්ද කොච්චර හැවුණා ගඳ සුවඳ කොච්චර දැනන රස කොච්චර දැනුණා ඊට අනුව විඥානය හැසිරලා දුවන්නේ නැහැ ඒක අපි පරිසම්පාදේ රහතන් වහන්සේලාට සකස් වෙන්නේ නැහැ කියලා කියන්නේ පරිසම්පාද රහතන් වහන්සේලාට නිරුද්ධ අවිද්‍යාව පත්‍ය සංඛාර අපි කියනනේ එහෙම අවිද්‍යාව මුල් කරගෙන සංස්කාර විඥාන සකස් වෙලා නාම රූප නිසා සලආයතන සකස් වෙලා පස්සේ එහෙම වෙන්නේ නැහැ මේ ඔක්කොම නිරුද්ධ මොකද හිත බහැරට දුවන්නේ නැහැ මේක මොකද මේ වගේ යථාර්ථය උන්වහන්සේලා අවබෝධයෙන් විමුක්තයි කියලා කියන මේක නිදහස් වෙලා ඉතින් නිදහස් වෙච්ච අය තවත් ආයත් එක හැසිරෙන්නේ ආයත් එක යෙතිල යනවද නැහැ අපි කියනවා දැන් මම ඔක්කොගෙම නිදහස් ඒකට මම කාගවත් එක බැඳිලා නැහැ ඒකයි රහතන් වහන්සේලාට අපි කියන්නේ අනුපාදා විමුක්තා කිසිවකට අල්ලා නොගෙන නිදහස් මොකද නිදහස් වෙලා තියෙන්නේ රූපේ නිදහස් සද්දෙන් නිදහස් ගඳ සුවඳෙන් නිදහස් රසයෙන් නිදහස් උන්වහන්සේලාට ඒවා තිබ්බා කියලා ප්‍රශ්නයක් නැහැ නිදහස් වෙලා ඉන්නේ අපි කියන්නේ අහවල ආදෙක් කමන්නේ ආවට මම යත් එක දැන් නිදහස් වෙලා තියෙන ඉතින් ආව මට ප්‍රශ්නයක් නැහැ හිටියට ආවට ගියට කමන්නේ මම ඒකට දැන් මම ඒ කට්ටිය නිදහස් මම දැන් ස්වාධීන පුද්ගලෙක් ඒ වගේ රහතන් වහන්සේලාගේ විඥානේ හරි ස්වාධීනයි රූපේ කතා කරාට යත් එක්ක යන්නේ නැහැ මොනතරම් භයානක ශබ්ද කතා කරා කියලා ඒවත් එක්ක යන්නේ නැහැ බයිනවා නින්දා කරනවා අපාද කරනවා බూరు අරකා කියනවා හැබැයි ඒකත් එක්ක විඥානේ දුවන්නේ නැහැ රහතන් වහන්සේට අන්න ඒ විඥානේ හිම දුවන්නේ නැහැ ඒ වගේම රහතන් වහන්සේලාගේ හිත ඇතුලේ කිදා බහැලත් නැහැ හැම කොහෙවත් නැහැ ඒ නිසා තමයි අපපතිට්ඨිත විඥාන රහතන් වහන්සේගේ විඥාන කොහෙවත් පිටලා නැහැ අජ්ජත්‍යත් නැහැ බාහිරත් නැහැ ඒකයි අධ්‍යාත්මික පිටල නැහැ බාහිර පිටල නැහැ ඒකයි අනුපාදා විමුක්තා කියලා කියන්නේ ඉතින් ඒ නිසා බුදුරජාණන් වහන්සේගේ ධර්මය අපි මේ විදිහට පුරුදු පුහුණු කරොත් ඒකයි යථා මොකද කරන්නේ උපපරිකේ නැවත නුවණින් විමස බලන්න මොකේද රූපයේ තියෙන යථා ස්වභාවය සද්ද ගන්ධ රස ස්පර්ශ වල තියෙන ධම්ම වල තියෙන යථා ස්වභාවය ඒ වගේම මේ ධානයක් ලැබුවොත් ඒකේ යථා ස්වභාවය අපි අවබෝධ ඒකටත් හිත බැඳුනොත් මොකද වෙන්නේ ඇතුලේ හිත අවබෝධයක් ඇති වුණොත් අපිට ඒකටත් හිත බැඳෙන්න පුළුවන් මට වැටෙනවා මම සෝතාපන්න අර මේක ඒකත් හැබැයි දකින්න මොකද්ද ඒකත් මම මාගේ මට අයිතින ඒකත් ධර්මතාවයක් ඒකත් සංස්කාර ධර්මයක් හැටියට ගන්නත් මගේ එකක් නෙවෙයි මම අවබෝධ කරගත්ත එකක් නෙවෙයි ඉතින් එහෙම වුණොත් මොකද වෙන්නේ ඒ පොඩි අවබෝධ වෙනත් ඒකෙන් ගැලවෙන්නත් බෑ ඒකයි අවබෝධයක් ඇති වුණත් ඒකත් අපි විපස්සනා කරනවා යම් පිස්සතං ධම්මට්ටි ඥානං තම්පි කය ධම්මං වය ධම්මං විරාග ධම්මං නිරෝධ ධම්මන්ති ඥානං යම් ධම්මට්ටි ඥානයක් හටගත්තා යථාර්ථය දැකීමෙන් නුවණක් ඇති වෙනවා යථාර්ථය පේනවා එතකොට මට තේරෙනවා මට හැදෙනවා කියන එකක් පාවිච්චි කරන්න යන්නේ නෑ දැන් මට ඔක්කොම තේරෙනවා මං ඉතින් දැන් නිදහස එහෙම පාවිච්චි කරන්න යන්නේ නෑ ඒකලත් ඒ අවබෝධයත් යම් පිසතන් ධම්මිතන් ඥාන තම්පි කය ධම්ම එකසේ වෙලා යන වය ධම්ම වෙනතර විරාග ධම්ම ඒකත් නොයලී යුතු දෙය නිරෝධ ධම්ම ඒක නිරුද්ධ කර යුතු මොකද ඒකට තියෙන ඇල්ම ඊළඟට නිරෝධ ධම්මන්ති ඥාන අනවබෝධ කරගන්න. එතකොට ඒකටත් හිත පිහිටව ගන්නේ අභ්‍යන්තරේ නැත්නම් මට වැටුණා මට තේරුණා මම සෝතාපන්නයි කියලා ඊට පස්සේ එහෙමත් වෙන්න ඒකත් ඒතර අධ්‍යත්තේ හිත පිහිට. එතකොට එහෙම මේව කරන්න යන්නේ නැහැ. ඒක
දරාතන් වහන්සලේ එක උන්වහන්සලා අවබෝධයක් වුණත් ඒක ඒක ප්‍රබ්ධාන්ය යන්න මුකද මම මගේ එකක් නෙවී ඇව්ව ගම කියන්න ඉක්මං එන්නේ නෑ ආමන් දන්නේ දතම බුදුරන් වන්සේ තිදදි මංගයාගනාව එහෙම හිතන්නේ නෑ ඒක උන්වහන්සේලා ඒවා මංමාගේ කර පාච්චි කරන්න යන්නේ නෑ ඒවා පෙන්න්නට අවශ්‍යතාවයකුත් නෑ ඒ නිසා බුදුරන් වහන්සේ ධර්මය තුළ අපට මේ විදියට මේවාගේ අතහර්තය අපිට අවබෝධ කරගත අපිටත් පුළන් මේ ආධ්‍යාත්මී බාහිරට හිත විසිල්ල දුවන ගතිය අයිකරගෙන ආධ්‍යාත්මය පිටුව ගන්නතු කිසිවකට නොබැදී ඊනකට තැවෙන් නැති නිගෙලෙස් අකම්පිත හිතක් ඇති කරගන්න හැකි අතිනේ සඳහා හැමදනාටම සත්‍යය ධෛරය වාශනා ලැබේවා කලප ආශිර්වාද කරන. අද දිනේදිත් අපි තාම ශ්‍රද්ධහ ගෞරව භක්තිය යුතු භාගවත් බුදුරජාන් වහන්සේගේ වටනා දේශනාවස්ස වනය කරා ඒ වගේ මේ සඳහා දායකත්වය සැපුව දේශනා ක්‍රමය තුළින් අපේ චිත සන්තාන කර මහාපුුණ සත්‍යයක් අත්පත්වන ඇති ධර්මශ්‍රණය කිරීම තුළින් අපිට බුදුරජාණන් වහන්සේගේ අවබෝධය පිළිබඳව මහා ශ්‍රද්ධාවක් ඇති කරගන්න පුළුවන් සම්මා සම්බුද්ධෝ භගවා ස්වාකාතෝ භගවතා දම්මෝ සුපටිපන්නෝ භගවතෝ සාවක සංගෝ එරා බුදුරජාණන් වහන්සේ සාවක මෙන්න මේ කියන විදිහට මේ ධර්ම මාර්ගයෙන් උන්වහන්සේට නිකලෙස් භාවයට පත්වෙච්චි කෙනෙක් නිසා උන්වහන්සේලාට එකයි ආවනයේ පාවනේ දක්කිනයේ කියන ගුණයන් යුත්ත උන්වහන්සේලා මේ මාර්ගයේ ගමන් කරලා මේ කියපු විදියට බලලා උන්වහන්සේට මේවැයෙන් නිදහස් වුණ තේ නිසා අපි ත්‍රිවිධ රත්නය කිරීම මේ පහදින්නට ඕනේ බුදුරජාණන් වහන්සේ මනාකොට මේ ලෝක ස්වභාව දේශනා කරයි ධර්මය නිසාම මේක මේ ලෝක යථාර්ථයක් යථා ස්වභාවයක් ඒක අවබෝධ කරගත්ත ඒ රහතන් වහන්සේ ඉතින් සත්‍යවිධ රත්නය කිරීම අපේ චිත්ත ප්‍රසාධ ඇති කරගන්න ඕනේ තොට අපිට අප්‍රමාණ පුුණ ශක්ත මේ ධර්මශ්‍රවණය කිරීමෙන් ඇතිවෙනේ වගේම අපිටත් කවදා හෝ මේ ධර්මය අවබෝධ කරගන්න එක මහා උරුකුලක් උපකාරය බවට පත්වෙනවා ඒවගේම දේශනා කිරීම තුළින් ඒ සඳහා උපකාර කිරීම තුළින් අපි සෑමාකාරයකින් අපේ චිත සන්තාන තුළ අද දිනේදී ඉතාමත්ම වටනාපුුණ්‍ය සත්‍යයක් අත්වෙනවා අද දිනේදී ඉතාකත්ය සපයන චමින්ද මහත්මා අරමුණු වසෙන් සිරියෝම ලෝක සත්වයාට නිදුක් නියෝගි සුවපත් භාවය පාර්ථනා කරනවා මේ රැස් කරගත් ආධාර්තර පුුණ්‍ය ධර්මයාදී ආනුභාපන සිරු ලෝ වැස සත්‍යයට සිතක් සාන්තයක් යහපතක් වේවා මේ ධර්මය අවබෝධ කරගන්න සිරු දෙනාටම හැකියාව ලැබේවා කලප ආශිර්වාද කරමු. ඒ වගේ මදදානය සඳන්දාය රුක්මානී විසින් මහත්ම විසින් සපයනවා අරමුණු වසයෙන් නැසීගිය එස්සී සංගදාස පියාණන්ට පින් පිණිස සහ ගීතා සංගදාස මවට දීර්ඝාශ ප්‍රැතීමටත් දෙපාර්ශය මියගේ සියලු ඥාතින්ට පින් පිණිසත් පවුලේ සියලුම සාමාජිකයන්ට නිරුක් නිරෝගි චිර ජීවනය සහ ඔවුන් කරන කියල කටයුතු සරුව ප්‍රකාරයෙන් සාර්ථක කර ගැනීමට සිරෝපවාසී ජනතාව මුණදෙන මේ අපලු පත්‍රවලින් ආරශ්ාවීමට පුුණ්‍යාන්මෝදනා කරනවා. ඉතින් අද රැත් කරගත්ත උදාරතර පුුණ්‍ය ධර්මය අනුභහ බලයෙන් ඒ නැසේගේ සංගධාත ප්‍රියතුමාට මේ පින් අනුමෝදං ඒවා එතුමා මේ පින් අනුමෝදංවල ලැබූ ජීවිතය සෝපත් කරගන්න සසරකමන සෝපත් කරගන්න නිර්වාණ ධර්මය අවබෝධ කරගන්න ලැබේවා ඒ ගීතා සංගදාස මෞතුමිය ඇතුළු දෙපාශ්‍රමීගේ සිදු මෑනයට නිදුක් නිරෝගි සුපත් භාව ලැබේවා පවුලේ සිරු දෙනාටම සිත සාන්ති ලැබේවා එය සිරු දෙනා නමින් මිය පල්ලුගේ සිරු ඥාතිගේ ජීවිත සූපත් කරගන්න මේ පින් අනුමෝදන් වේවා කියලා පින් අනුමෝදන් සිද්ධ කරමු ඒවගේම අද දිනේද මේ ධර්මශ්‍රවණය කරන මේ පින්නතුන් හැම දෙනාටමත් පවුලල දූදරු මේ පින්නතුන් හැම දෙනා නමින් මිය පරලෝකයේ සියලු ඥාතීන් සිහිපත් කළ අපි මේ පින් අනුමෝදන් කරමු අතීත සංසාරයේ පටන් අපි සියලු දෙනා නමින් මිය පරලෝකීය අන්තාක් ඥාතීන් නැත්නම් ඒ සියලු ඥාතීන් මේ පින දැක අනුමෝදන් වෙලා ඒ ඥාතීන්ගේ ලැබූ ජීවිත අවශ්‍යයෙන් වර්ණයෙන් සැපින් බලයෙන් සමුතුමත් ජීවිතය ලබත්වා මේ පින් අනුමෝදන්වීමෙන් ඇති තා ඉක්මනින්ම මේ ධර්මය අවබෝධ කරගෙන නිර්වාණ ධර්මය අවබෝධ කරගන්න
ලැබේවා කියලා අපි ආශිර්වාද පවත්වමු. ඒ වගේ මේ රැස් කරගත්තා උතාරතර පුණ්‍ය ධර්මයන් සියලුම දෙවි දේවතාවන්ට පින් අනුමෝදන් කරමු. සිරු දෙවියෝ මේ පින දැක අනුමෝදන් වෙලා දෙවියන්ගේ දැවූ ජීවිත සුවපත් කරගන්න සසර ගමන සුවපත් කරගන්න මේ පින් උපකාර වේවා කියලා පින් අනුමෝදන් කරමු. සියලු ලෝකවාසී සත්වයාට මේ පින් අනුමෝදන් කරමු. සියලු සත්වයෝ මේ පින දැක අනුමෝදන් වෙලා එයාගේ ජීවිත සුවපත් කරගන්න සසර ගමන සුවපත් කරගන්න මේ පින් උපකාර වේවා කියලා පින් අනුමෝදන් කරමු. ඒ වගේ මේ දිනේ වල මේ ලෝකවාසී සත්වයාට වැළඳිලා තියෙන මේ කොරෝනා වෛරසයෙන් සියලු ලෝකවාසී සත්වයන් අත් මිදෙත්වා අසනීප වෙලා ඉන්න අයට නිරෝගී භාවය ලැබේවා. සියලු ලෝකවාසී සත්වයන්ට සිත ශාන්තිය යහපත උදා වේවා කියලා ආශිර්වාද කරමු. ඒ වගේම අද දිනේදී මේ සඳහා අනුග්‍රහය දැක්වූ පින්තුන් හැමදෙනාටම දානය සඳහා උපකාර කරපු ඒවා සකස් කරලා පූජා කරපු අපපත් දාන කරපු ඒ වගේම අනුග්‍රහ දැක්වූ සියලු දෙනාටම ඒ වගේ මේ ධර්ම ශ්‍රවණය කරන පින්තුන් හැමදෙනාටමත් පවුලේ දූ දරු ඥාති මිත්‍ර හිතයිසි හැමදෙනාටම සිතක් වේවා සාන්තියක් වේවා යහපතක් වේවා නිදුක් නිරෝගී සුවපත් භාවයේ චිර ජීවනයේ දීර්ඝායුෂ ලැබේවා රජුන්ගෙන් සොරුන්ගෙන් ගින්නෙන් කැලයෙන් වසවිසාදයකින් කිසිම අන්තරාවක් නොම වේවා කායික මානසික සුවසානි ලැබේවා සම්බුද්ධ ශාසනය මුල් කරගෙන තව තවත් දානාදී පින්කම් සීලාදී ගුණධර්ම සමථ විපස්සනා භාවනාවන් දියුණු කරගන්න සත්‍ය ධෛර්ය වාසනාව චිර ජීවනයේ දීර්ඝායුෂ ලැබේවා කියලා අපි ආශිර්වාද කරමු. දෙවියන් ඥාතීන් සිහිපත් කළ පින් අනුමෝදන් කරමු. ඉදං වූ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ඉදං වූ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ඉදං වූ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ඉත්තාවතාච අම්මේහි සම්බදම් පුඤ්ඤ සම්පදං සබ්බේ දීවානුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා යථාවතාච අම්මේහි සබ්බදම් පුඤ්ඤ සම්පදං සබ්බේ භූතා අනුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා යථාවතාච අම්මේහි සබ්බදම් පුඤ්ඤ සම්පදං සබ්බේ සත්තා අනුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ භාග සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බානපත්තියා නිදම්මේ පුඤ්ඤ කම්මං ආසවක්ඛයා වහං හෝතු සබ්බ දුක්ඛා පමුඤ්චතු. සාදු සාදු සාදු. ඕකාස වන්දාමි විභන්තේ මයා කතං පුඤ්ඤං ස්වාමිනා අනුමෝදිතබ්බං සාසාදු මොදාමි ස්වාමිනා කතං පුඤ්ඤං මහින්දං දාතබ්බං අනුමෝදිතබ්බං සාදු සාදු අනුමෝදාමි. ඕකාස ద్వාරත්තේන කතං සබ්බං අච්ඡං කමතමේ බන්තේ කමාතම් තම්මං ඕකාස කමාමි බන්තේ ဒ ුතියම්පි ඕකාස කමාමි බන්තේ තතියම්පි ඕකාස කමාමි බන්තේ සීලවන්තං ගුණවන්තං පුඤ්ඤක්ඛෙත්තං අනුත්තරං දුල්ලභේන මයාලත්තං පස්සිතුං වන්දිතුං වරං සාරිපුත්තාදි තේරාණං ආගතං පටිපාටියං සද්දා සීල දයාවාසං බුද්ධ පුත්තං නමාමහං. සාදු සාදු සාදු. මධ්‍යක විහාරී ආරණ්‍ය සේනාසනයේ මගින් අන්තර්ජාලයේ ඔස්සේ වාතුන් ලබන සද්ධර්ම දේශනා මාලාවේ අද ජූනි මාස 25 වෙනි බ්‍රහස්පතින්දා ධර්මානුශාසනාව පවත්වා වදාළේ මධ්‍යක විහාරී පදනමේ ප්‍රධාන අනුශාසක පූජ්‍යපාද වැයගොඩපළ විමල ඥාන ස්වාමීන් වහන්සේ. බොහෝ දෙනෙකුගේ ධර්මාබෝධය වඩා වර්ධනය කරමින් චිරාත් කාලයක් ශාසනික සේවයේ යෙදීම සඳහා ගරු ස්වාමීන් වහන්සේට ශක්තිය ධෛර්ය වාසනාව නිදුක් නිරෝගී සුවසෙත සාචර ජීවනයේ වේවා ප්‍රාර්ථනීය බෝධියකින් නිර්වාණ අවබෝධය සාක්ෂාත් කර ගැනීම සඳහා ධර්ම ශ්‍රවණය කිරීමෙන් අප සියලු දෙනා රැස් කරගත් උදාර කුසලානිසංසයද හේතු වාසනා වේවායි සාදුකාර දී පුණ්‍ය අනුමෝදනා සිදු කර ආශිර්වාද කරමු. සාදු සාදු සාදු.